අයිබලමයි හවුටම අපි තවත් මාසයක අපේ පේපර් ක්ලාස් එක ආරම්භ කරන්න හදන්නේ. අද දවසේ අපේ සාකච්ඡාව ප්‍රශ්න පත්‍ර අංක 25 අපි ගිය සතියේ අවසන් කරේ අංක 24 පේපර් එක. ඔන්න තවත් අලුත් මාසයක පළවෙනි දවසේ පේපර් ක්ලාස් එකේ ඊතර මේ විදිහට කට්ටිය වැඩ ටික සම්පූර්ණ කරන් ඇති කියලා. එක තැනක දැන් දෙකක විතර චූටි අඩුපාඩුකම් ටිකක් තිබ්බා. මම හිතන්නේ අඩුපාඩුකම් හදාගන්න ඇති. ඒත් එක්කම වැඩ ටික සම්පූර්ණ කරලා ඇති. හරි, කරුණාකර අද අලුතෙන් සම්බන්ධ වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් වැඩ පිළිවෙලත් එක්ක ටික දවසක් යාවි සම්බන්ධ වෙන්න. පිළිවෙලකට වැඩ ටික සම්පූර්ණ කරගෙන ඉන්න. දැන් අපි ජනවාරි වල පේපර් ක්ලාස් එකට ආරම්භ කරේ. ඒ අඩතේ මූලිකව අපි ජනවාරි පෙබරවාරි මාසවලදී 9 වසර දේවල් මතක් කරලා එතන ඉඳලා මාර්තු අප්‍රේල් මැයි ජූනි ඔය මාසවලදී අපි ගොඩක්ම 10 වසර වැඩ ටිකත් එක්ක සම්බන්ධ වුණා. කරමින් ඉන්න වැඩ ටික සම්පූර්ණ කරගන්න. සමහරක් දෙමව්පියෝ මට කතා කරලා කියනවා අපේ දරුවෝ පේපර් එක කරන්නේ සර් කරන වෙලාවටමලු. අන්න ඒ වැඩේ තමයි අන්තිම නරක වැඩේ. ඒ වැඩේ කරන්න එපා. කරුණාකර පේපර් එක සම්පූර්ණ කරන්න පුළුවන් ප්‍රමාණයට. ඒ කියන්නේ මම කියන්නේ ඔක්කොම හරියන්න ඕනි කියලා. Tamanගේ දැනුමේ මට්ටමට කරන්න පුළුවන් දේවල් ටික නැවත චුට්ටක් බලලා ඉවර වෙලා. මොකද ඔක විභාගයක් නෙවෙයි මේකෙදි කරන්නේ. අපි කරපු දේවල් ටික නැවත හරියට බලා ගන්න. ඒ නිසා කරුණාකර මම පන්තිය පටන් ගන්න ප්‍රථමයෙන් Tamanට කරන්න පුළුවන් මට්ටමට ප්‍රශ්න 6 Tamanට කරන්න පුළුවන් මට්ටමට කරලා තියන්න. එතකොට Taman ප්‍රශ්නේ අඩුම ධර්මයේ මගෙත් එක්ක පටන් ගන්නකොට අඩුම ධර්මයේ කියවලා හරි තියෙනවා. එහෙම නැතුව මම මේක කරන වෙලාවට ඕගොල්ලෝ කියවලා මං කරන දේ නැවත ඕකේ ලියාගෙන සමහර කට්ටිය කියන ඔක හරියට දාගන්නවලු. දෙමෝපියෝ කියනවා අපේ දරුවෝ ඇවිල්ලා සර් කරාට පස්සේ ඒ දේවල් ටික ලියලා ඉවරලා ඒකට හරියට දාගන්නවලු. ලකුණුත් දාගන්නවලු. හරි, ඒ වගේ ලැජ්ජ නැති වැඩ කරන්න එපා. හරි 10 වසර ළමයි දැන්. එහෙම නේද? එහෙම කරන එක හරි කැතයි. ඒ නිසා කරුණාකර තමන්ගේ දැනුම් මට්ටමේ හැටියට හරි තමා පිළිබඳ තක්සේරුවක් කරගන්න එක තමයි මේකේ කරන්නේ. ඒ නිසා කරුණාකර හරි ගියාට වැරදුනාට කමක් නැහැ. තමන්ගේ දැනුමේ මට්ටමට උත්සාහ කළා තියන්න. අඩුම ධර්මයේ ප්‍රශ්න කියවලා මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරන්න. එහෙම නැතුව ඉතින් මන් දෙන දේ නැවත මං කියලා දුන්නාන් පස්සේ බලා ලිවීමක් කරන්න එපා. මේක ගණන් වෙනත් විෂයක් නෙවෙයි. කටපාඩම් කරලා ඔය ටික බලාගෙන ගිහිල්ලා අනිත් පැත්තට විභාගයක් ලියන්න පුළුවන් වැඩක් නෙවෙයි අපි කරන්නේ. ඒ නිසා කරුණාකර දාන කියවලා පොඩ්ඩක් උත්සාහ කළා තිබ්බොත් මම කියලා දෙන වෙලාවට ඒක අවබෝධ කරගන්න ඔයගලන්ට පහසු වෙයි. ඒ නිසා කරුණාකර පේපර් ක්ලාස් එක වැදගත් විදියට Tamanට තේරුමක් තියෙන දෙයක් කරගන්න. එහෙම නැතුව අම්මගේ වදේට තාත්තගේ වදේට කියන හින්දා මේ පේපර් එකට සම්බන්ධ මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න එපා. කොටින්ම මගෙත් එක්ක සම්බන්ධ වෙන්න එපා. වැඩක් නැහැ එහෙම. කාටවත් නෙමෙයි. ඕගොල්ලෝ ආසාවෙන් ඕගොල්ලෝ සබ්ජෙක්ට් එකට ආසාවෙන් සම්බන්ධ වෙයි. මොකක් හරි දැනුමක් තමන්ගේ ජීවිතේට ඇති කරගන්න ඕනේ කියන හැඟීමෙන් සම්බන්ධ වෙන්න. එහෙම නැතුව නම් අපරාධේ තේරුමක් නැහැ. ඕගොල්ලෝ වැඩක් කරගන්නෙත් නැහැ. මේ බොරුවට data වලට වියදම් කරගෙන මට පන්ති ගාස්තු ගෙවාගෙන එහෙම කරන්න එපා. එහෙම කරන එකේ කිසි අර්ථයක් නැහැ. හරි, ඒ නිසා ඔන්න මම නැවතත් කියනවා. මොකද මේ කාරණේ කියන්න හේතු වෙන්නේ ඕගොල්ලෝ අර ප්‍රශ්න පත්‍ර කරලා තිබ්බ විදියට සමහර කට්ටිය මට හිතනවා වැඩක් ගන්නෙ නෑ සමහර පිට මේ පන්තියෙන් කියලා. එහෙම කරගන්න එපා. ඒ නිසා උමනාවෙන් ඊළඟ එක්සෑම් එක මීට වඩා කරපු එක්සෑම් එකට වඩා හොඳට කරන්න ඕනේ කියන හැඟීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මූල වැඩ ටික අමතක නම් ඒ ටික නැවත බලා ගන්න. රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. රෙකෝඩින්ග්ස් ටික බලන්න. ඒ ටික නැවත පොඩ්ඩක් මොකක්ද කරේ? අපි කොහොමද මේව කරේ? හරි, වැඩ තොගයක් තියෙනවා. පාඩම් 32ක් කරනවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි 10 වසරේදී. ඒ නිසා තමයි ජනවාරි වල පන්ති පටන් ගන්නකොටම කිව්වේ 11 වසරේට වඩා කරදරකාරී අවුරුදු 10 වසර. ඒ නිසා ඌමනාවෙන් වැඩ ටික කරගන්න. 10 හිර වුණොත් 11 ලෙහා ගන්න විදියක් ඇත්තෙම නැහැ. ඒ නිසා කරුණාකර 10 වසරේ පුළුවන් උපරිම ප්‍රමාණයට වැඩියෙන් මහන්සි වුණොත් 11 වසර පන්තියේ නිදහසේ කරගන්න පුළුවන් වෙයි. 10 හිර වුණොත් මටත් හරි කරදරයක් 11 වසරේදී හිර වෙච්ච දේවල් ටික ලියා ගන්න. ඒ නිසා ඌමනාවෙන්ම වැඩ කරන්න. නැත්තම් ගොඩක් පිට පන්තියෙන් හැලෙන්න වේවි. ඒ කියන්නේ පන්ති යන අතරතුරේ Tamanට තේරුමක් නැහැ කියන එක හැංගේවි. එතකොට ඉතින් අපරාධ. ඒ නිසා නැවතත් කියන්නේ තාම මාස 6යි අවුරුද්දේ වැඩ කරේ 10 වසර මාස 6යි. මේ වෙනකොට පාඩම් 13ක්
අවසන් කරලා තියෙන්නේ. අපි මේ කතා කරමින් මේ දවස් ටිකේ යන්නේ අපේ ඊළඟ පාඩම් දෙක 14 15 පාඩම් දෙක. ඒ නිසා කරුණාකර උවමනාවෙන් වැඩ කරන්න. පේපර් ක්ලාස් එකත් තේරුමක් ඇති විදිහට ගත කරන්න. එහෙම නැතු මේ තව පැය දෙකක් ගත කරලා තව පන්තියකට සම්බන්ධ වෙලා ඔන්ලයින් පන්තියකට ඉන්නවා කියන එක නෙවෙයි. Tamanට යම්කිසි ඵලයක් තියෙනවා කියලා Tamanට තේරෙන්න ඕන. එහෙම නැතුව මම මේ දෙන දේ ලියාගන්න එක නෙවෙයි. මේක මේ සටහන් ලිවීමක් නෙවෙයි පන්තියෙන් කරන්නේ. මේ මම කතා කරේ ගොඩක් දෙමව්පියෝ මට කතා කරලා කියන ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි තමයි මම මේ කතා කරන්නේ. හරි ගොඩක් දෙමව්පියෝ ඕගොල්ලෝ ගැන සමහරක් කට්ටිය ගැන ගොඩක් දුකින් හරි මේ දවස්වල බයින්නත් බෑලු ප්‍රශ්න තියෙනවා මම පිළිගන්නවා. හරි මම ගොඩාක් පිළිගන්නවා ඒ පිළිබඳව. දරුවෝ ගැන මාත් හිතනවා ගොඩක් හිතනවා මම දන්නවා ගොඩක් ප්‍රශ්න මේ දවස්වල තියෙනවා. නේද කෞෂාන්? ගෙයින් එළියට බහ ගන්න බැරුව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මම දන්නවා. මෙතන ඉන්න ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඉතින් ඒ අතරතුරේ තවත් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑනේ. හරි වැඩ ටිකක් කරගන්න නැතුව අන්තිමට ඔක්කොම අවුල් ජාලාවක් කරගන්න ඕනේ නෑනේ. ඒ නිසා ඕමනාවෙන් කට්ටිය වැඩ කරමු. ඒකයි මම නැවතත් කියන්නේ. මට තව කාලයක් ගිහිල්ලා ඉවර වෙලා මේ ටික කියලා උඹලව හදාගන්න වෙලාව මදි. දැන් ඉඳලම කියලා මේ දේවල් කරගන්න කියලා කියන්නේ දැන් කරන්න පටන් ගත්තොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි තව පහුවෙලා තව මාස 6කින් තව මාස 7කින් 8කින් ලබන අවුරුද්දේ කියලා මට මේ කතන්දර ඔයගලන්ට කියලා මට ගොඩ දාන්න අමාරුයි. ඒ කියන්නේ ඔයගලන්ට හොඳ ප්‍රතිඵලයක්. ඔයගලට පාස් වෙන්න හිම කරන එක නෙවෙයි වැදගත්. හොඳ ප්‍රතිඵලයක්. හරි හොඳ ප්‍රතිඵලයක් ගන්න. කරන්න නම් දැන් ඉඳලම මහන්සි වෙන්න. ඒකයි කට්ටියට මේ නැවතත් සමුද පන්තියේදී කිව්වේ මොන මේ අදත් චුට්ටක් විතර බයින්නේ ඒක නිසා. බයිනව නෙවෙයි ඇත්තටම ආදරෙන් කියන්නේ හරි ඕගොල්ලෝ ගැන තියෙන තරහකින් කියනව නෙවෙයි. මම හැමදාම කියනවා මට එහෙම කාත් එක්කවත් විශේෂ තරහක් නෑ. ඒක මගෙත් එක්ක වැඩ කරපු ගොඩක් කට්ටිය දන්නවා. දැන් මගෙත් එක්ක 6 වෙනි අවුරුද්ද 5 වෙනි අවුරුද්ද වැඩ කරන උනුත් ඉන්නවා. මාස 2ක් 3ක් වැඩ කරපු උනුත් ඇති. මාව ලයිව් දැකලම නැතුව ඇති. මාත් එහෙමයි සමහර කට්ටිය දැකලම නැති කට්ටියක් තියෙනවා. ඒ කට්ටිය ඔක්කොමල වෙන්නේ මේ කියන්නේ දැම්ම පටන් ගමු වැඩේ හරියට කරන්න. ලබන අවුරුද්දේ ඔයගොල්ලෝ කරන එක්සෑම් එක අරමුණු කරගෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න. නිකම් මේ ගිහිල්ලා S එකක් ගන්න, C එකක් ගන්න එහෙම නෙවෙයි. හොඳ ප්‍රතිඵලයක් ගන්න. අපි හොඳ ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන්න ඕනේ. ඒ හැඟීමෙන් වැඩ කරමු. මේ ටර්ම් ටෙස්ට් එකක් බලාගෙන කරනව නෙවෙයි. හරි ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ට හම්බෙන පළවෙනි වැදගත් එක්සෑම් එක. දැන් කියාවි නෑනේ අපේ ජීවිතේ අපිට වැදගත්ම එක්සෑම් එක ශිෂ්‍යත්වෙනි කියලා. හරි ශිෂ්‍යත්වෙ නෙවෙයි ළමයි. ඔන්න දැන් පටන් ගන්න O level එක්සෑම් එක. ඒක තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලන්ට හම්බෙන පළවෙනි වැදගත් එක්සෑම් එක. හරි ඒක සම්පූර්ණ වෙනවා කියන්නේ ජීවිතේ සාර්ථකකාරයෙන් සාර්ථක වෙනවා කියන එක නන් නෙවෙයි. හරි ඒ වුණාට එතනින් තමයි ඔයගොල්ලෝ පළවෙනි ස්ටෙප් එක දාගන්නේ. ඒ ගන්න ඔයගොල්ලන්ගේ පන්නරේ ඒ රිසල්ට් එක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ඔයගොල්ලන්ගේ දෙවෙනි කඩේ A level කඩේ. එතකොට ඔයගොල්ලන්ට යම් කිසි හැඟීමක් එනවා Taman ගැන මට වැඩ කරගන්න පුළුවන් එකෙක් නේ. මට තනිව වැඩ කරගන්න පුළුවන් එකෙක් නේ. තමා පිළිබඳව යම් කිසි අභිමානයක් එනවා. හරි ඒ වගේම තමයි අනිත් පැත්තට. හරි තමන්ගේ කඩේම හරියට කරගත්තේ නැත්නම් තමා පිළිබඳව තමාටම එනවා යම් කිසි දෝෂාරෝපණයක්. ඇයි මට මේක කරගන්න බෑ. මම වැදගත් එකෙක් නෙවෙයි. පොඩි හැඟීමක් තමන් ගැන කලකිරීමක් එනවා. අන්න ඒ කලකිරීම ඇති කරගන්න එපා. මම ඔයාලට පොඩි කාලේ ඉඳලම කිව්වා. හරි ඒ නිසායි ඔන්න කියන්නේ කරමු මහන්සි වෙලා හොඳට වැඩ ටික මේ අවුරුද්දේ ඊළඟ මාස 6දී පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කරලා සමහර කට්ටිය ගැන මට හරි සතුටුයි. කරගෙන යන හරි වැඩපිළිවෙල ඉතා සාර්ථකව කරගෙන යනවා සමහරක් කට්ටිය ගැන. සමහරක් කට්ටිය කම්මැලි කමේ එහෙට මෙහෙට අර අම්මා පස්සෙන් එලවන් යන හින්දා තාත්තා පස්සෙන් එලවන් යන හින්දා කරනවා මිසක් මට මේක කරන්න ඕනේ කියන ඕනාවෙන් කරනවා බව හැඟෙන්නේ නැහැ. ඒකයි ඔන්න මේ නැවතත් අද පටන් ගන්න කලින් චුට්ටක් විතර බැන්නේ නෙවෙයි උඹලට අවවාදයක් දුන්නේ හොඳට හරි පාරට ගන්න. දැම්ම කියලා හදාගත්තේ නැත්තම් තව මාස 6ක් ගිහලා මට ඔය ටික කියලා වැඩක් නැහැ. ඒකයි මම කිව්වේ. හරි එහෙනම් ටක් ගාලා අපි පටන් ගමු. අංක 25 පේපර් එකට ගමු ටක් ගාලා ඒ වැඩේ අවසන් කරගන්න. මම හිතනවා කට්ටියගේ ප්‍රශ්න සමහර කට්ටිය මට ඉදිරිපත් කරා. පොඩි අවුල්යන් තිබ්බයි කියලා. ඒ ටික ඔන්න මම නිවැරදි කිරීම කරා. සතුටුදායකයි අනිවාර්යයෙන්. මොකක් හරි කරන අතරතුරේ යම් ප්‍රශ්නයක් තිබ්බොත් ඒක ඉදිරිපත් කරලා ඒක निराකරණය කරගන්න එක සමහර කට්ටියට උත්තර දෙන්න මට ටික වෙලාවක් යනවා. මොකද මේ දවස් ටිකේ ඔයගොල්ලන්ගේ අකලයිලාගේ පේපර්ස් තිබ්බ බලන්න ගොඩක්. ඔයගොල්ලන්ගේ එක්සෑම් එක කරලා ඒ වගේම ලොකු කට්ටිය පන්ති 6ෙම වැඩ තිබ්බා.
ඒ නිසා තමයි සමහර කට්ටියගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මට වෙලා ගියේ. ඊයේ තමයි වැඩ ටික අවසන් කරගත්තේ. ඒගොල්ලන්ගේ පේපර් සුත් බලලා ඉවර කරලා දීලා. හරි. අපි බලන්න පළවෙනි ප්‍රශ්නෙට. මේක ඇවිල්ලා අපේ වර්ගඵල පරිමිතිය කොටස යටතේ තියෙන ගැටලුවක්. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. මේක අපිට කියන මෙන්න මෙහෙම කතාවක්. චුට්ටක් පරිමිතිය වගේ වුණාට මේකේ පොඩි වෙනස්කමක් එක් තැනකදී තියෙනවා. අපේ ළමයි මේ වෙනස දැක්කද නැහැ. බලන්නකෝ ඉතින්. මේකේ අපිට කියන වැඩපිළිවෙලකදී නිම කරන ලද කම්බි රාමුවක් තමයි මේ දීලා තියෙන්නේ. පැත්තක දිග 14ක් වෙන සමචතුරස්‍රයක් තියෙනවලු. ඒත් එකම කේන්ද්‍රික කෝණයේ අංශක 30ක් වෙන සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. ඒ දෙකම එකිනෙකට සමානයිලු. ඒ දෙකම එකිනෙකට ඇවිත් සමාන වෙනවලු. එහෙනම් අපි දන්නවා මේකේ පැත්තක දිග 14යි. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ 14ක් කියන එකම. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ 14ක්. ඒ කියන්නේ මේකෙදි ඉතින් 14. මේ ඔක්කොම සමානයි. මේක අරය නම් මේ පැත්තත් අරය වෙන්නේ. ඒ වගේම මේක 30යි. එහෙනම් එක් කේන්ද්‍රික ඛණ්ඩයක වක්‍රධාරයේ සඳහා ඒ කියන්නේ මෙන්න මේකනේ වක්‍රධාරය. මෙන්න මේ කියන වක්‍රධාරය සඳහා අවශ්‍ය වන කම්බියේ දිග ඔන්න රෝමාංක 1. ඉතින් අපේ කට්ටිය පළවෙනි පාඩම අපේ පරිමිතිය පාඩම. අපි දන්නවා ඕනෑම වෘත්තයක් ගත්තොත් ඒකේ වටේ දිග හොයන්න. එහෙම නැත්නම් අපි කියන එකට පරිධිය කියලා. හොයන්න අපිට සූත්‍ර දෙකක්. එකක් තිබ්බ 2πr කියලා, එකක් තිබ්බ 5d කියලා. අරේ දීලා තියෙන වෙලාවට අපි 2πr ගත්තා. විස්කම්භයේ දීලා තියෙන වෙලාවට අපි 5d ගත්තා. ඉතින් මේකේ අරේ දීලා තියෙන හින්දා අපි 2πr ගමු. හැබැයි අපි මේක සම්පූර්ණ වෘත්තයක නෙවෙයි හොයන්නේ. යම් කිසි වක්‍ර ධාරයක යම් ඡාප දිගක් විතරයි මේ හොයන්නේ. එහෙනම් අපි මේක ಗುಣ කරන්න ඕනේ. ඒ අදාළ කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තෙන් කවර පංගුවක්ද කියන එක. එතකොට මේ අංශක 30ක කොටසක්. එහෙනම් අපි මේක ಗುಣ කරන්න ඕනේ. කේන්ද්‍රික භාගය කොච්චරකින්ද? 360න් අංශක 30ක කේන්ද්‍රික ඛණ්ඩයක්. 360න් අංශක 30ක කේන්ද්‍රික ඛණ්ඩයක්. ඔව්. එහෙනම් ඉතින් මේක සරල කරගත්තොත් 3ට 3 ගොඩවල් 1යි 36ට 3 ගොඩවල් 12යි. එහෙනම් අපි මේක ಗುಣ කරන්න ඕනේ ඇත්තටම 2πr කියන මේ සූත්‍රය 12න් එකකින්. ඇයි අපි මේක 12න් එකකින් ගුණ කරේ කියලා නැවත කියනවා නම් මේක සම්පූර්ණ වෘත්තයක් නෙවෙයි. මේ ඇවිල්ලා වෘත්තයකින් 12න් පංගුවක්. 12න් පංගු එකක්. ඒ නිසායි අපි 12න් එකකින් ගුණ කරන්නේ. ඒත් එක්කම කාට හරි තාමත් ගැටලුවක් නම් ඇයි අපි 2πr ගත්තේ කියලා අපිට ළමයි දීලා තිබ්බේ අරය. ඒ නිසායි 2πr ගත්තේ. අපිට විස්කම්භය දීලා තියෙනවා නම් අපිට 5d ගන්නත් පුළුවන්. කැමැත්තා. එහෙනම් 2 5 කියන්නේ 7න් 22යි. අරේ ඇවිත් 14යි. එහෙනම් මේක ඉතින් සුළු කරගමු. ජිත්මිට තේරුණාද දැන් මේ ඡාප දිග අපි කොහොමද ගත්තේ කියලා? මොකක්ද මෙතනදී මේ සිද්ධ වෙච්ච මෙන්න මේ කාරණාව කියලා? හරි අපි අලුතෙන්ම සම්බන්ධ වෙන කට්ටිය මේ පිළිබඳව පරිමිතිය පාඩමේ ඔයගොල්ලෝ කරලා ඇති කොහේ හරි ඉස්කෝලේ ඔන්ලයින් හරි එක්ක අනිත් වෙන තැනක ඔන්ලයින් පන්තියකදී හරි මොකද්ද කරේ කියන එක. එහෙනම් ඔන්න කැපිල්ලක් දාමු. 7ට 14 2යි 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. ආපහු මෙතන 2 ඒවා 1කට මෙතනින් 2 ඒවා 3යි. එහෙනම් පිළිතුර 22 බෙදීම 3යි. හවුද? ඒක නේද? එහෙනම් මේක අපි සරල කරගන්න හරියටම 22 බෙදෙන්නේ අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කෙනෙක්ට දශම ස්ථාන එකකට වටයලා තියන්නත් පුළුවන්. 7.3 කියලා නේ එන්නේ. ඔව් අයින් කියනවා එහෙමලු. අපි මේක එහෙමනම් දශම ස්ථාන එකකට වැටෙවුවොත් 7.3ම තමයි. ඔව් කමිත් කියනවා හරි. ඔව් බෙහෙඳු 7.3 සෙන්ටිමීටර්. මෙන්න ඇවිල්ලා ඡාප දිග. මෙන්න ඇවිල්ලා අර කියන වක්‍රය සඳහා භාවිතා කරන කම්බියේ දිග. තේම මම හිතන්නේ ඒක තමයි එන්නේ නැත්තේ. දේව්ශාන් හරිනේ. උඩයි යටයි දෙකම කපන්න ලක්ෂණි පුළුවන් වෙන්න ඕනේ. එතකොට උඩයි යටයි දෙකම තුන්වරක් චක්‍රයෙන් කපන්න ක්‍රමයක් නැත. උඩයි යටයි එකම චක්‍රයකින්.
ඔව්. තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා අපිට මේක දශම ස්ථාන දෙකකට වටේලා තියන්න බැරිද කියලා. පුළුවන්. කෙනෙක්ට ඕන නම් 7.33 කියලා තියන්නත් පුළුවන්. දශම ස්ථාන දෙකකට ගන්නත් පුළුවන්. එක්ක භාගයක් විදිහට තියන්නත් පුළුවන් 7.3න් 1යි කියලා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. වඩා හොඳයි මෙන්න මේ විදිහට තියෙනවා. මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. කැමැත්ත. දෙකම හරි. 7.3 හෝ 7.3න් 1 ඔය උත්තර දෙකම පිළිගන්නවා. මුළු කම්බි රාමුව සම්පූර්ණයෙන් නිම කිරීමට අවශ්‍ය වන කම්බිවල දිග කොපමණද? ඉතින් අපි දන්නවා දැන් මෙන්න මේ කෑල්ල ළමයි 7.3න් 1යි. හරි? එතකොට මේ කෑල්ලත් 7.3න් 1යිනේ. දෙපැත්තෙම. එහෙනම් ඉතින් ඔක්කොම ටික එකතු කරගෙන යමු. හරි. බලමුකෝ ඉතින්. 7.3න් 1 කෑලි 2යි ඉතින්. හොඳේ. 7.3න් 1 කෑලි 2. ඕනනම් දශමයක් විදිහට අරගෙන යන්නත් පුළුවන්, භාගයක් විදිහට අරගෙන යන්නත් පුළුවන්. ඊට අමතරව 14 කොටස් කීයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න. ළමයි 14 කොටස් කීයක් තියෙනවද කියලා කියන්නකෝ ඉතින් බලන්න. බලමු 14 කොටස් දෙකද තියෙන්නේ නෑ. 14 කොටස් දෙකක් නෙවෙයි. ඔව් රමිත් කියනවා 4ක්, මෙතුපත් කියනවා 4ක් තියෙනවා කියලා, සුබානිත් කියනවා 4ක් තියෙනවා කියලා. ඔව් දුල්මිනි අදහසක නැද්ද? විරුණ මොකක්ද අදහස ඔබේ? සඳබිනි කියනවා හොඳයි, ගයිඳු හොඳයි. හොඳයි පිනිඳු කියනවා වෙනම කතාවක්. මෙත්නි හොඳයි අදහැරිලා ඉන්නේ සතුටුදායකයි මට. තුෂාර හොඳයි. හරි සදීෂ අක්කතු දවුවක් ඊළඟ කොහෙද? 14 කොටස් 4ක් නෙවෙයි යන්නේ 6ක් තියෙනවා. 14 කොටස් 6ක් තියෙනවා. ඔන්න ඕක තමයි ඕකේ තියෙන වෙනස. ඕක තමයි ඕකේ තියෙන වෙනස. දැන් ගොඩක් කට්ටිය කල්පනා කරනවා මෙයායි මොකක්ද කරේ 14 කෑලි 4යිනේ තියෙන්නේ. ඔව් රාමිතුත් කල්පනා කරනවා මෙයාට වැරදුනා මං හිතන්නේ. 14 කෑලි 1යි 2යි 3යි 4යි. එහෙම නේද? 14 කෑලි 4යිනේ තියෙන්නේ කියලා තමයි ඔක්කොම අල්ලා හිතුවේ. ඒ ළමයි ඕගොල්ලෝ පරිමිතිය හෙව්වන. ඒ ඕගොල්ලෝ ඇවිල්ලා පරිමිතිය හෙව්වන. එතකොට ඉතින් 4 තමයි. අන්න දැන් හිතන්න. ඒකයි මම කිව්වේ මේක පරිමිතිය ගැටලුව වුණාට පොඩි වෙනස්කමක් තියෙනවා. හොඳට හිතන්න ප්‍රශ්නේ කියවන්න. මුළු කම්බි රාමුව සෑදීමට මුළු කම්බි රාමුව. එහෙම නැතුව කම්බි රාමුවේ වට ප්‍රමාණය කොතෙක්ද? එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. දැන් තේරුණාද ඇයි මේ 14යි මෙතූප මෙතන තියෙන 14යි ගන්න කියලා? ඇයි එතන 14 කෑලි දෙක ගන්න කියලා තේරුණාද? ඒකත් ගන්න වෙනවා. ඇතුලේ කෑලි දෙක ගන්න වෙනවා. එතකොට ළමයි මේ පරිමිතියක් හෙව්ව නෙවෙයි අපි. මේ පරිමිතියක් හෙව්ව නෙවෙයි. අන්න ඒක තමයි වෙනස. අන්න ඒක තමයි වෙනස. මේක පරිමිතිය වර්ගඵල ගැටලුව වුණාට ඒකේ වෙනසක් තිබ්බද? හරිද? අන්න හරි. අපිට කිව්වනම් කම්බිරාමුවේ වට ප්‍රමාණය කොතෙක්ද කියලා අන්න එතකොට මැද කෑලි දෙක ගන්නව නෙවෙයි. හරිද? ගොඩක් කට්ටිය ඉතින් 14 කෑලි 4ක් තමයි අරගෙන යන්නේ. විහඟ හරිද වැඩි? වාශි ඉන්නවද? අවශාන ගුණතිලක හරිද වැඩි තේරුණාද? 14 කෑලි 4යි නේද ගත්තේ? බිනූප ඉන්නවද? මොකද කියන්නේ බිනූප? ඔව්. හරි. වැඩේ හරි. ඉතින් පොඩි දෙයක් රමිත් ලොකු කතාවක් නෙවෙයි. කම්බිරාමුවට අවශ්‍ය වෙන කම්බිවල දිග. ඒතර කම්බිරාමුව හදන්න රමිත් කල්පනා කරන්න මේ මැද කොටස් දෙක ඕනේ නැද්ද කියලා. මෙන්න මේ මැද කෑල්ලයි මේ මැද කෑල්ලයි ඕනේ නැද්ද කියලා රමිත් කල්පනා කරන්නකෝ. එච්චරයි. මැද කොටස් දෙක ඕනේ නැද්ද කම්බිරාමුව හදන්න? අපෙන් අහන්නේ වට ප්‍රමාණය නෙවෙයි. අපෙන් අහන්නේ කම්බිරාමුව හදන්න අවශ්‍ය කරන කම්බිවල දිග. එතකොට මැද කොටස් දෙක ඔව් හර්ෂණී කියනවා හරි. මැද කොටස් දෙක එන්න ඕනේ. එහෙමනම් ඉතින් ඔක්කොම කෑලි 14 6ක් එන්න ඕනේ. 14 කොටස් 6ක් එන්න ඕනේ. හරි නේද? හරි. එහෙමනම් මේ ටික ගත්තොත් අපි දශම කරගෙන සුළු කරමුද? 7.3යි මේක 7.3යි. 14 ඒවා 6ක් කියන්නේ 60යි 84යිනේ. එහෙනම් මේ ටික එකතු කරොත් අපේ බබාලා ටිකට ඔන්න කියන්නම් එකතු කරන විදියත් 7.3 7.3 දශම තිත කෙලින් දශම තිත තියන්න
84 දශම නැහැ කියලා ඉතින් කට්ටිය කල්පනා කරනවා ඇති. ඒකේ දශම තිත තියෙන්නේ යන්නේ එම සංඛ්‍යාවේ අග කෙලවර. ඒ කියන්නේ 84.0 කියලා. එහෙනම් මේක එකතු කරොත් ඔව් පිළිතුර එනවලු 98යි. එහෙම නේද? ඔව් 99ක් එනවද? 99ක් එන්න බෑ. කට්ටිය මට 99ක් කියනවා. 99ක් එන්න බෑ. ඔව් 98යි දශම 98යි දශම 6 එක්ක 6යි 6 කියලා දාන්නත් පුළුවන්. දශම ස්ථාන දෙකකට වටයපු කට්ටිය. එහෙම වෙන්නත් පුළුවන්. තවත් කවුරු හරි යෝග භාගයක් විදියට ලිව්ව කෙනෙක් ඉන්නවා නම් එයාට එන්න ඕනේ 98යි 3න් 2යි කියන්නේ. ඒකත් හරි. ඒකත් පිළිගන්න. වඩා නිවැරදි මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තිබ්බොත්. මොකද එතකොට පොඩ්ඩක්වත් වට යන්නේ නැහැනේ. ඒ නිසා මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියෙනවනම් වඩා හොඳයි. 7යි 3න් 1යි 7යි 3න් 1යි කියන්නේ 14යි 3න් 2යි. ඒක තමයි එන්නේ. එතකොට අතන එන 84ට 14ක් එකතු කරා. එතකොට 98යි. 98යි 3න් 2යි. හිතෙන් ගන්නත් පුළුවන්. ඔය උත්තර දෙකම පිළිගන්න පුළුවන්. ඉතින් හොඳේ. උත්තර දෙකම හරි. ලකුණු ලැබීම මේ ආකාරයෙන් පළවෙනි කෑල්ල හරිනම් ලකුණු 3යි. දෙවෙනි කෑල්ල ඔයලා නම් තවත් ලකුණු 3යි. ඒකෙත් ලකුණු 3යි. ප්‍රමාණක 3 අපි බලමුකෝ ඊළඟ කාරණේ දෙකම ආයිනේ හරි. දශම විදියට හෝ එක්ක මිශ්‍ර සංඛ්‍යාවක්. දෙවිදියම හරි. හරි. දිව්‍ය වැඩ ටික කරලා ඇති කියලා මම හිතනවා. ඊළඟ කාරණේ. ඊට පස්සේ ඔන්න අපිට කියනවා මෙහෙම කතාවක් බලන්නකෝ මේ ප්‍රශ්නේ අදහස මොකද්ද කියලා. මෙම රාමුවේ එක් පැත්තකින් තුනී තහඩුවකින් ආවරණය කරනවා. ඒ කියන්නේ මේ කියන රාමුවට පැත්තකින් ගහනවලු රාමුවක්. ෂීට් එකක් ගහනවා. තහඩුවක් ගහනවා. ආවරණය කළ යුතුය. නැත්නම් ඒ සඳහා අවශ්‍ය වන තහඩුවේ වර්ගඵලය. ඒ කියන්නේ මොකක්ද මේ කරන්න කියන්නේ? ඔය කියන මුළු වර්ගඵලය කොච්චරද කියන්නේ? මුළු වර්ගඵලය. මුළු වර්ගඵලය කොච්චරද කියන්නේ? හරි. එහෙම වුණොත් පිළිඳු එක ලකුණක් අඩු කරන්න. ඒකක නැත්තම් එක ලකුණක් අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. සෙන්ටිමීටර දාලා නැත්නම් සෙන්ටිමීටර නේද මේක තියෙන්නේ? ඔව්. සෙන්ටිමීටර දාලා නැත්තම් ඒකක දාලා නැත්තම් කෙලිම එක ලකුණක් අඩු කරන්න. ලකුණු දෙන්නේ නැහැ. සම්පූර්ණ ලකුණු නැහැ. මෙම රාමුව එක පැත්තකින් තුනේ තහඩුවකින් ආවරණය කළ යුතුයි. නැත්නම් ඒ සඳහා අවශ්‍ය වන තහඩුවේ වර්ගඵලය. එහෙනම් තහඩුවේ වර්ගඵලය ගන්න නම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ කියන කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය ඊට අමතරව සමචතුරස්‍ර වර්ගඵලයක්. එහෙනම් මම සමචතුරස්‍ර වර්ගඵලය වන්නම්කෝ. එහෙමනම් සමචතුරස්‍ර වර්ගඵලය දිග වැඩි කිරීම පළල. එහෙනම් තේම අපිට කියාවි 14 වරක් 14 කීයද කියලා. කීයක් කියවිද? ඉස්ලාම ගන්න බෑ ඉතින් සමචතුරස්‍ර වර්ගඵලයනේ. ඔව් 14 වරක් 14 මම හිතනවා අපේ ළමයි 28යි කියලා දාපු එකෙක් හරි ඇති කියලා. එහෙම දාලා ගන්න කවුරු හරි කෞෂාන් ඔන්න සමචතුරස්‍ර වර්ගඵලය හෙව්වා. වර්ග සෙන්ටිමීටර 196. ඊට අමතරව කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩ දෙක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය. එහෙමනම් කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය ඇවිල්ලා අපි දන්නා වෘත්තික වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. කොහොමද දැනේ වෘත්තික වර්ගඵලය හොයන්නේ? ඒකට 2πr දානවද? එහෙම නැත්නම් 5d දාන්න යනවද? ඒක කොහොමද අපි ගන්නේ? ලහිරු මොකද හිතන්නේ? අනුෂ්ක අපි කොහොමද වෘත්තික වර්ගඵලය ජිත්මි වෘත්තික වර්ගඵලය හැවීම ඒක කොහොමද කරගන්නේ? ඔව් වෘත්තික වර්ගඵලය බිනෝක වැඩි කළා නෑ වගේ මට පේන විදියට වෘත්තික වර්ගඵලය ඔව් 5r ගේ වර්ගය 5r ගේ වර්ගය වෘත්තික වර්ගඵලය ගන්න සූත්‍ර ගොඩක් නෑ එකම එකයි තියෙන්නේ 5r ගේ වර්ගය. හැබැයි මේකත් අදාළ කේන්ද්‍රික භාගයෙන් ගුණ වෙන්න ඕනේ. ඉතින් මේක ඇවිල්ලා 360න් අංශක 30ක පංගුවක් වෙන යම් විදියකින් කිව්වොත් 12න් පංගුව එකක්. හැබැයි ළමයි එතකොට මට එන්නේ එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයෙන්. ඉතින් මම මොකද කරන්නේ? මේන උත්තරේ ආපහු සැරයක් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ආපහු දෙකෙන් ගුණ කරන්න ඕනේ. තව කෙනෙක්ට ඕන නම් පුළුවන්.
360න් 30 කියලා ගන්නේ නැතුව 360න් 60යි කියලා ගන්න. 360න් 60යි කියලා ගන්න. අංශක 60ක් කියලා ගන්න. ඒ කොහොමද අංශක 60ක් කියලා ගන්නේ? ඇයි ඉතින් අනේ මෙතන අංශක 30යිනේ. මෙතනත් අංශක 30යිනේ. එතකොට ඔක්කොම ටික අංශක 60යිනේ. ඕනනම් දෙකම එකතු කරලා 360න් 60ක් කියලා අරගෙන කරන්න පුළුවන්. කිසි අරුබුදයක් නැහැ. දෙකම එකයි. එහෙනම් සුළු කරලා බලමුකෝ. 5 කියන්නේ 7න් 22යි. R වෙන්නේ අරය වෙන්නේ 14යි. R වර්ග කියන්නේ 14 වරක් 14. සමහර කට්ටිය 14 වඩා 14 කියලා දාන්න නැතුව වරද්දගෙන ඇති. දැන් ඉතින් කැපිල්ලට යමුකෝ බලන්න. මුලින්ම පේනවා මට 2.12යි කපලා දාන්න. එහෙනම් මම 2.12යි කපලා දානම්. 2ට 1යි 12ට 2 ඒවා 6යි. ආපහු 7ට 1යි 14ට 7 ඒවා 2යි. ආපහු 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. ඔන්න ඔය විදියට. එහෙනම් 15න් ඉතුරු වෙනවා 3. ඉහළින් එනවා 22 වරක් 14. ඒ කියන්නේ 308යි. මම හරි නේද බලන්න. 308 බෙදීම 3. එහෙම නේද? ඔව්. එහෙනම් මේක බෙදුවොත් 1.2.6.6.6 කියලා යනවා ඇති වර්ග සෙන්ටිමීටර. හැබැයි ආසන්න පළමු දශම ස්ථානට ඕක වැටියොත් 6.6 කියලා දිගටම යනවනේ. එහෙනම් ඒක පළමු දශම ස්ථානට වැටියොත් 102.7. එහෙම නේද සදීෂ? 9 වසර වැටීම 102.6 කියලානේ යන්නේ. ඕක පළමු දශම ස්ථානට වැටියොත් අපි කියන්න ඕනේ 102.6මද එහෙම නැත්නම් 7ද? මොකද ඔයගොල්ලෝ කියන්නේ? 7යි කියලා නේද? ඔව්. එහෙම නැත්නම් මේක භාගයක් විදියට කාට හරි තියෙනවා නම් ඒක තමයි මම ගොඩක් කැමති. එහෙම තිබ්බ කෙනෙක් ඉන්නවා නම් එයාට එන්න ඕනේ මෙන්න මෙහෙම. 102යි 3න් පංගු 2ක්. හරි නේද? 102යි 3න් පංගු 2යි. ඒක තමයි වඩාත් හොඳ විදිය. දශම විදියට වටේලා ලියන්න හෝ එක වටයක් නැතුව මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියන්න. එහෙනම් මුළු වර්ගඵලය ඇවිල්ලා සමචතුරාශ්‍රයට 196යි ඊට එකතු වෙන්න ඕනේ අතන 102.7. එක භාග. කැමැත්තා. එතකොට එකතු කරොත් මට හිතෙනවා 298යි 0.7. එහෙම නැත්නම් 298යි 3න් 2. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර. මේ උත්තර දෙකම පිළිගන්න පුළුවන්. එක්ක 6යි 6. ඒකත් හැබැයි දශම ස්ථාන දෙකකට වටේනවා නම් තේමා මෙතනින් එහාටත් 6නේ තියෙන්නේ. මේක දශම ස්ථාන දෙකකට වැටෙව්වත් අපි ලියන්නේ 6යි 6 කියලා නෙවෙයි. 6යි 7 කියලා. හරිද? ඒ දන්නවද? 6ට එහා පැත්තේ 6ක් නේ තියෙන්නේ. එහෙනම් එකතු කරන්න ඕනේ එකක්. කමක් නැහැ ඔයගොල්ලෝ වටේලා නැතුව 6 කියලා දැම්මත් හරි දාගන්න. නමුත් ඒකේ යම් ප්‍රමාණයක වැරද්දක් තියෙනවා. වැරද්ද පැහැදිලිනේ. එතකොට ඔයගොල්ලෝ හරියට වටේලා නැහැ. දැන් හරි දාගන්න කමක් නැහැ. 298යි 3න් 2 හෝ 298.6 එක 298.6යි 6 ඔක්කොටම හරි දාගන්නකෝ. හැබැයි මින් පස්සේ හරියට වට යන්න. වට යන්නේ නැතුව භාගයක් විදියට තියෙනවා නම් ඒක තමයි වඩාත් හොඳ විදිය. නෑ. ඒ හර්ෂණී වැරදි තේරුම. ඕකේ දැන් මෙහෙමනේ රාමුව ගැහුවම ඉස්සරහා පැත්තෙනුත් අහඩුව අලවන්න පුළුවන්. පිටිපස්සෙනුත් අහඩුවක් අලවන්න පුළුවන්. ඒකයි හර්ෂණී ඔය කියන්නේ. එහෙම කරන්නේ නැතුව එක පැත්තකට විතරක්. ඒ කියන්නේ ඉස්සරහා පැත්තෙන් විතරක් අහඩුව ගහනවා පිටිපස්සෙන් අහඩුව ගහන්නේ. අන්න ඒ වගේ කතාවක් ඕකේ කියන්නේ. දැන් ක්ලියර්නේ මොකක්ද කියලා මම කිව්වේ. ඔන්න පළවෙනි කතාව. මට හිතෙනවා පොඩි පොඩි අඩුපාඩු ගන්න ඇති. ලකුණු 10ම නැතුව ඇති සමහරක් විට. හොඳයි. වාශි සතුටුදායකයි. දුර්මිනි හොඳයි. වට යන්නේ නැතුව භාගාකාරයෙන්ම තිබ්බොත් ගොඩක් සතුටුයි. ගොඩක් හොඳයි. ඒක භාගයක් විදිහටම තියෙනවා. එතකොට වැටීමක් වෙන්නේ නැහැ. කෙලිම උත්තරේ එනවා. හොඳයි අවිෂ්ක. ලියලු හොඳයි. දැන් යන්කෝ බලන්න. අනිකට එහෙනම්
plus සිංහල හොඳයි. ප්‍රශ්නාංක 2 බලමු මේක කරපු දක්ෂයෙක් ඉන්නවද කියලා. මේකේ පළවෙනි කොටස කරපු එකෙක් දෙවෙනි කොටස කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි නාගන්නේ නැත්තේ. හොඳට අහන්න. මේකේ අපිට කියනවා ඔව් එකක් දෙන්න ස්මහන්සේ වෙනවා නම් එක ලකුණක්. හරි. ඔන්න බලන්නකෝ ඊළඟ කතාව. හරි. අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. සමාන ධාරිතා සහිත. සමාන ධාරිතා සහිත කියන්නේ අනේ දෙකම එකම සයිස් එකේදී. මේකේ සයිස් එකම තමයි අනිකට. ඒක වැදගත් කතාවක්. ඒක වැදගත් කතාවක්. A හා B කියන දෙන්නටම සමාන ධාරිතා තියෙනවා. ඒ කියන්නේ මේක මිලිලීටර් 1000 නම් මේකත් මිලිලීටර් 1000යි. අන්න ඒ වගේ. මේ කියන භාජනයේ 4න් 3ක් පිරලා තියෙනවා. 4න් 3ක් පිරලා තියෙනවා. මේ කියන භාජනයෙන් 5න් 2ක් නෑ 5න් 3ක් පිරලා තියෙනවා. ඕක තමයි කතාව. ওই භාජන දෙක පිරලා තියෙනවලු එක්තරා ද්‍රව මට්ටමක් සඳහා ඔන්න දක්වා ඔන්න පිරලා තියෙනවා. A කියන භාජනයේ ඇති ජලය අරගෙන ඉවරලා අපි දානවලු B කියන භාජනයට. හරිද? A කියන භාජනය තුල තියෙන ජලය අරගෙන B කියන භාජනයට දානවා. එහෙම දැම්මට පස්සේ මොකද වෙන්නේ? A කියන භාජනයේ කොටසක් ඉතිරි වෙනවා. හැබැයි B කියන භාජනයේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම පිරෙනවා. B කියන භාජනයේ සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ එකක්ම පිරෙනවා. හැබැයි මේකේ යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ද්‍රව ප්‍රමාණය ඇවිල්ලා ලීටර 14යි කියලා කියනවා. ඕක තමයි කතාව. ඔව් අගටයි පිනිදු එකතු කරන්න. හරි. ඉතුරු වෙනවලු කොච්චරක්ද? ලීටර 14ක්. දැන් ප්‍රශ්නේ මේකයි. හොඳට හිතන්න. මේක සම්පූර්ණයෙන්ම පිරුණලු. මට පුළුවන් නම් කියන්නකෝ බලන්න මේක A භාජනය මේක B භාජනය. මට පුළුවන් නම් ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න B කියන භාජනයේ කටගාවට එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පිරුණානේ. එහෙනම් කාටද පුළුවන් කියන්නේ B කියන භාජනයේ B භාජනයෙන් පිරුණු කොටස කොපමණද කියලා. පුළුවන් ද කාට හරි කියන්න. අන්න ඒක කියන්න තේරෙනවා නම් ගොඩක් විට අපේ කට්ටියට ගාන තේරුම් ගිහින්. B කියන භාජනයෙන් පිරුණු කොටස. නෑ. වුන්දර පිරුණු කොටසයි මං අහන්නේ. ඔයා ඔය කියන්නේ පිරුණට පස්සේ වුන්දා. මං අහන්නේ පිරුණු කොටස කොච්චරද? ඒ කියන්නේ අලුතෙන් පිරෙනවනේ මේක. ඒ කොපමණකින්ද පිරෙන්නේ කියලා මං අහන්නේ. අන්න කට්ටියට තේරුණා. 5න් 3ක් තිබ්බනේ. එතකොට අලුතෙන් කොච්චරක් උතන්ට ඇවිල්ලා තියෙනවද? මට උනේ ඉච්චරයි. මට ඉස්සෙල් ඒක කියන්නකෝ. පිරුණු කොටස. හරි සිම්පල් දෙයක් අහන්න. ඔයගොල්ලෝ ඔක ඉතින් කැපිටල් කරගෙන හිතනවා. හරි සිම්පල් දෙයක් මං අහන්නේ. 5න් 3ක් තිබ්බා. දැන් ඒක සම්පූර්ණයෙන් පිරීලානේ. සම්පූර්ණයෙන් පිරීලා කියන්නේ 5න් 5ක් වෙලා. සරලව කිව්වොත් ඔය එකනේ. දැන් මේ කියන භාජනේ කටගාවට වෙනකම් පිරීලා. ඒ කියන්නේ දැන් කලින් තිබ්බේ 5න් 3 වුණාට දැන් කටගාවට වෙනකම් පිරෙනවා කියන්නේ 5න් 5ම පිරීලා. 5න් 5ම පිරීලා. ඒ කියන්නේ අලුතෙන් කොච්චරක් ඇවිල්ලාද? 5න් 3ක් තිබ්බනේ අනේ. එහෙනම් හිතා ගන්න බැරිද අලුතෙන් ආපු ටික? අන්න හරි. විරුණට වැඩේ තේරුණා. එහෙනම් අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කොච්චරක්ද අනේ? 5න් පංගු 2යි. එහෙනම් අලුතෙන් පිරුණු කොටස කියන්නේ ඔක්කොම පිරෙන්න නම් 5න් 5ක් වෙන්න එපා. තිබ්බේ 5න් 3ක්නේ. එහෙනම් අලුතෙන් පිරුණු කොටස වෙන්නේ කොච්චරක්ද? ළමයි 5න් පංගු 2යි. 5න් පංගු 2යි. එහෙම නේද? අලුතෙන් පිරිච්ච කොටස වෙන්නේ 5න් පංගු 2යි. ඔන්න ඔකයි කතාව. දැන් මට පුළුවන් නම් ඕගොල්ලෝ කියන්න ඒ අර අලුතෙන් පිරුණු 5න් 2 ආවේ කොහෙන්ද? අලුතෙන් පිරුණු 5න් 2 ආවේ කොහේඳලා? අන්න හරි. ඒක ආවේ කොහේඳලා? ඒක එකපාරටම කඩාපාත් උන්නේ නෑනේ අනේ. කොහේඳලා දෙන්නේ?
ඒ භාජන තේරුණාද? ඒ භාජනයෙන් තමයි පහෙන් දෙකක් ආවේ. ඔව්නේ. එහෙනම් මට ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න. ඒ භාජනයේ තිබ්බ ද්‍රව ප්‍රමාණය වැඩි වෙනවද දැන් එහෙනම් අඩු වෙනවද? ඒ භාජනයේ තිබ්බ ද්‍රව ප්‍රමාණය වැඩි වෙනවද එහෙම නැත්නම් අඩු වෙනවද? මම මේ හැකි පමණ කරන්න පුළුවන් සරලම මට්ටමින් ඔයගලන්ට මේ කියන්නේ. එන්න අඩු වෙනවා. ඒක පැහැදිලිනේ. ඉතින් කාට හරි දුන්නට පස්සේ අනේ තිබ්බ ප්‍රමාණය වැඩි වෙන්න බෑනේ අඩු වෙන්න බෑ. අඩු වෙන්න ඕන. කොච්චරක් අඩු වෙනවද? කොච්චර කොටසක් අඩු වෙනවද? ඔයගොල්ලෝ හිතන්නේ කොච්චර කොටසක් අඩු වෙනවද? කොච්චර කොටසක්ද ඒ වාජනයෙන් අඩු වෙන්නේ? කොච්චර කොටසක්ද අඩු වෙන්නේ? පහෙන් දෙකක් තමයි. පහෙන් දෙකක් නේ අඩු වෙන්නේ. ඇයි? ඉතින් දෙයියනේ පහෙන් දෙකක් මේ පැත්තට අලුතෙන් ආව කියන්නේ ඒ අලුතෙන් ආපු දෙක ආවේ ඒ වාජනයෙන් නම් ඒ වාජනයේ තිබ්බ පහෙන් දෙකක් අඩු වෙන්න ඕන නේද? පහෙන් දෙකක් අඩු වෙන්න. එහෙමනම් දැන් ඒ වාජනය තුල ඉතිරිව ඇති කොටස කොච්චරක්ද? දැන් ඒ වාජනය තුල ඉතිරිව ඇති කොටස කොච්චරක්ද? ඉතිරිව ඇති කොටස කොච්චරක්? කොහොමද ඒක හොයන්නේ? මුලින් කොච්චරක් තිබ්බද? 4න් පංගු 3ක් තිබ්බා. දැන් ඔය තිබ්බ 4න් පංගු 3 තාමත් එහෙම තියෙනවද? නැහැ. ඇයි පහින් දෙකක් අල්ලපු ගෙදරට දුන්නා. එහෙනම් ඒකෙන් අඩු වෙන්න ඕනේ. පහින් පංගු 2. එහෙම නේද? දැන් ඉතින් අඩු කරාම කීයක් එනවලුද? හරි ඉතින් මම ඒක අඩු කරන්නකෝ. ඉතින් ඒකත් මම පෙන්නන්නම්කෝ. මේකේ හරය සමාන කරගන්න 20න් පංගුවක් කරගමු නේද? 5න් කුණ කරමු එහෙනම් උඩත් 5න්. මේක 20ක් කරන 4න් එහෙනම් උඩත් 4න්. එතකොට මෙතන 15යි මෙතන 8යි 15න් 8ක් අඩු කරොත් 7යි. ළමයි ඉතුරු වෙන්නේ කොච්චරක්ද? 20න් පංගු 7ක්. දැන් මේ වාචනය ඇතුලේ තියෙන කොච්චරක්ද? 20න් පංගු 7ක්. එහෙමනම් අපේ කට්ටිය අපිට සම්බන්ධයකට යන්න පුළුවන් නේද දැන්? මොකද්ද සම්බන්ධය? එහෙමනම් එම නිසා 20න් පංගු 7ක් ඉතිරි වෙච්ච කොටස ඇත්තටම ඉතිරි වෙච්ච ද්‍රව ප්‍රමාණය කොච්චරක්ලුද? ලීටර 14ක්ලුනේ. එහෙනම් එම නිසා අපිට ටක් ගාලා කියන්න පුළුවන් 20න් පංගු 7ක් 14 නම් ටක් ගාලා 20න් පංගු 1ක් කෑලි 7ක් 14 නම් එක කෑල්ලක් කීයද? ලීටර 2යි. ලීටර 2යි. එක කෑල්ලක වටිනාකම ලීටර 2යි. එහෙමනම් අහන්නේ මොකක්ද? එහෙනම් අහන්නේ මොකක්ද? B භාජනයේ ඇති ද්‍රව. ඉතින් B භාජනයේ ද්‍රව ප්‍රමාණය හෙව්වත් එකයි. A භාජනයේ හෙව්වත් එකයි. එහෙනම් B හි ධාරිතාව වෙන්නේ එහෙනම් B හි ධාරිතාව වෙන්නේ 20න් පංගු 20ක්. එහෙනම් දෙකේ කෑලි 20ක්. කොච්චරක්ද? ලීටර 40. ඔන්න උත්තරේ. එක එක උත්තර මම කට්ටිය දාලා තිබ්බා. නමුත් ඉතින් ඇත්තටම උත්තරේ 40. සතුටුදායකයි ඔය කොටස හරිය ගිහිල්ලා තියෙනවා නේද? නැහැ. හොඳ ප්‍රශ්නයක් අහනවා කවුද අපිට අපි හොයන්නේ පහෙන් පංගු 3ක වටිනාකම නෙවෙයිද කියලා. නැහැ නේද? B වාජනයේ ඇති ජල පරිමාව නේද දුල්මිනි අහන්නේ. B වාජනයේ තිබූ ජල පරිමාව නෙවෙයි නේද දුල්මිනි. ඇති ජල පරිමාව නේද අහන්නේ. B වාජනයේ ඇති ජල පරිමාව නේද අහන්නේ. සිංහල පිළිබඳ ප්‍රශ්නයක් මම හිතනවා උතන තියෙනවා. B වාජනයේ ඇති ජල පරිමාව. B වාජනයේ තිබූ ජල පරිමාව. ප්‍රශ්න දෙකක් නේද? B වාජනයේ තිබූ ජල පරිමාව. B වාජනයේ ඇති ජල පරිමාව. ප්‍රශ්න දෙකක්. ඔව් ප්‍රමිත් ගැටලුවක් නෑ. උත්තරේ කොහොම කරත් 40 ගන්න. මේ කතන්දරේ මෙහෙම කරන්න පුළුවන් උනේ එක්තරා විශේෂ දෙයක් තියෙන හින්දා. මේ ගාන මෙහෙම හදන්න බෑ නැත්තම් කවදාවත්. අපිට 4න් 3න් 5න් 2ක් අඩු කරන්න බෑ අපිට. හරි දැන් ක්ලියර්නේ මොකක්ද අවුල කියලා. සිංහල ප්‍රශ්නයක් දුල්මිනේ තියෙන. ඒක ගණිතය පිළිබඳ ගැටලුවක් නෙවෙයි. සිංහල පිළිබඳ ගැටලුවක් තියෙනවා. හරි මට කියන්න ඔය ගාන ඔහොම කරන්න පුළුවන් උනේ එක්තරා සාධකයක් ඕක ඇතුලේ ඒගොල්ලෝ අපිට කිව්ව නිසා. නැත්තම් ඔය ගාන හරි අමාරුයි. ඔය ගාන කරන්න බෑ අපිට. මොකක්ද අනිවාර්යෙන් ඒගොල්ලෝ කිව යුතු වෙන්නේ? අන්න හරි මෙතකොට වැඩේ අවබෝධ වුණා.
නෑ අයිමි ඊට වඩා වැදගත් කාරණයක් අයිමි මේක ඇතුලේ කියන්නේ. මොකද්ද දන්නවද? අන්න හරි දේවශාල. එහෙම නැත්නම් කවදාවත් අපිට බෑ අඩු කරන්න. අන්න හරි සම්බන්ධින් ඒක තමයි හේතුව. මොකක්ද? A වාජනය සහ B වාජනයේ සමානධාරිතා තියෙනවා. ඒක තමයි අපිට මේ ගානේ ප්‍රධාන වැදගත් කරුණ. එහෙම නැත්නම් මේ ගාන අපිට හදන්න බෑ. නැත්නම් ඔය කතන්දරේ හොයන්න බෑ. A වාජනයයි B වාජනයයි දෙකම එක වගේ. ඒ නිසා තමයි අපිට ඔක හදන්න පුළුවන්. හරි වැදගත් අවස්ථාවක් වැදගත් ගැටලුවක් මේක. වැඩේ හරි ගොඩ දාගෙන තියෙනවා නම් ඔන්න ඉතින් ඔයාලට ලකුණු 4ක් තියෙනවා. මට සමහර කටිය 70යි කියලා උත්තරේකුත් කිව්වද මන් දන්නේ. හරි ඒක කමක් නැහැ. අයිමි හැබැයි මේ කවුද දිග එක ගැටලුවක් නෑ. නමුත් හරියටම කියන්න ඕනේ අවසාන උත්තරේ මොකද්ද කියලා. 40 අන්ඩර්ලයින් වෙන්න ඕනේ. අපිට ලකුණු එකක් අඩු කරන්න ඕන දුර්මින්. කවුරු හරි කෙනෙක් 24 කියන උත්තරේ දාලා නවත්තලා තියෙනවනම් ලකුණු 4ම නැහැ 3ක් හම්බ වෙනවා. මොකද අහන්නේ තිබූ ටික නෙවෙයි දැන් තියෙන ටික. ඇති ජල පරිමාවයි අහන්නේ. හොඳයි. ඊළඟට අපේ 9 වසර ද්විමේය සංඛ්‍යා පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ බලමු බිහඳු මොකද කියන්නේ කියලා. මම මේවා කරන්න ඕනේද? මම මේවා මුල් දවස් ටිකේ ජනවාරි මාසෙදි කරා ඉතින්. මොකද කියන්නේ 67 ද්විමේය සංඛ්‍යාවක් බවට පත් කරන්න ඕනේ. කට්ටිය කියනවා හදලා පෙන්නන්න කියලා. එහෙනම් මම පෙන්නන්නම්. මේක ද්විමේය සංඛ්‍යාවක් කරන්න නම් දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ. එහෙනම් 67 දෙකෙන් බෙදුවොත් හරි දේවශාල දෙය ප්‍රශ්න මට පැහැදිලි නැති. හොඳයි තාම කට්ටියගේ ප්‍රශ්න තියෙනවා කලින් ඉතේ. කෙනෙකුගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවලු මෙන්න මෙහෙම චුට්ටක් ඉන්න. මේ ප්‍රශ්නෙට කලින් අර ප්‍රශ්න විසඳලා ඉන්න මම. කෙනෙකුගේ ප්‍රශ්නයක් තියෙනවා දේවශාල මට ඒක ආපහු කියන්න මට ඒක ගියා. ඔව් ස්වාමීන් එහෙම හදන්න පුළුවන්. අන්න වැරදි කතාවක් දේවශාල. ඒක වැරදි සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවාට. කොහෙවත් කියන්නේ නැහැ දේවශාල. ඒ කියන වාජනයේ තියෙන හරිද? 4න් 3ම B කියන වාජනයට දැම්මයි කිය. දේවශාල දෙය කල්පනා කරේ මොකද දන්නවද? තිබ්බ ඔක්කොම ටික දැම්ම B කියන වාජනයට. එහෙම දේවශාල කියලා තියෙනවද? ළමයි ඇත්තටම A කියන වාජනයේ තිබ්බ 4න් 3ම අපි B කියන වාජනයට දැම්මද? එහෙම අදහසක් ඒගොල්ලෝ කියලා තියෙනවද අපිට? එහෙම අදහසක් ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා. A කියන වාජනයේ තුල තිබ්බ 4න් 3ම B කියන වාජනයට දැම්මයි කියලා. එහෙම කියලා නැහැ. අනික දේවශාල A කියන වාජනේ 4න් 4ක් පිරීලත් නැහැ. එහෙම හිතන්න පුළුවන් වෙන්නේ දේවශාල A කියන වාජනේ මුලින්ම සම්පූර්ණයෙන්ම පිරීලා තිබ්බයි කියලා කිව්වනම්. එහෙම සම්පූර්ණයෙන්ම A කියන වාජනේ පිරීලාද තිබ්බේ කියන්නකෝ. A කියන වාජනේ මුලින් සම්පූර්ණයෙන්ම පිරීලාද තිබ්බේ? නැහැනේ. 4න් 4ම පිරීලා තිබ්බනම් දේවශාල ඉතුරු වෙන්නේ 4න් එකක් තමයි. ඒ හැබැයි 4න් 3ක් අරකට දැම්මනම්. තේරුණාද? එහෙම නෙවෙයි මෙතන කියන්නේ. 4න් 3ක් තිබිලා තියෙනවා. හරි? ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් B කියන වාජනයට වැටෙනකොට දානකොට B කියන වාජනයේ කටගාවටම පිරීලා. එතකොට A කියන වාජනයේ යම්කිසි කොටසක් ඉතුරු වෙනවා. ඒ ඉතුරුනේ කොහොමද? අර මුලින් තිබ්බ ප්‍රමාණයෙන් යම්කිසි කොටසක් අන්න දැන් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච ප්‍රමාණය තමයි ලීටර් 14 කියන්නේ. දැන් හරිනේ. හරි වර්ධවා තේරුම් ගන්න එපා. අර ප්‍රධාන දේ ඕගොල්ලෝ ගැටලු හිතලා කියවලා තේරුම් ගන්න විදිහේ දෝෂ තියෙනවා. අන්න හරි. ඔව් එහෙම වුණා නම් දුල්මිනි අපිට ওই ගාන හදන්න බෑ. ওই ගාන අඩු කරන්න බෑ. මොකද වාජන දෙක වෙනස් වෙනවා. හරි හදන්න බෑ රමිත් එතකොට. එතකොට වෙන තොරතුරු ටිකක් අපිට දෙන්න වෙනවා. ওই වාජන දෙකේ පරිමාණ සමාන වෙච්ච නිසා තමයි මුළු ප්‍රමාණ විදියට අපිට අඩු කරන්න පුළුවන්. නැත්නම් අපිට ඕක අඩු කරන්න බෑ.
එහෙම ගැටලුවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒක. හරි. හරි. එහෙනම් 67 දෙකෙන් බෙදුවොත් අපිට ඒවි 33ක් ඉතුරු වෙනවා එකක්. ආපහු දෙකෙන් බෙදුවොත් 16ක් ඉතුරු වෙනවා එකක්. ආපහු දෙකෙන් බෙදුවොත් 8ක් ඉතුරු වෙනවා බිඳුවක්. ආපහු දෙකෙන් බෙදුවොත් 4යි ඉතුරු වෙනවා බිඳුවක්. ආපහු දෙකෙන් බෙදුවොත් 2යි ඉතුරු වෙනවා බිඳුවක්. ආපහු දෙකෙන් බෙදුවොත් 1යි ඉතුරු වෙනවා බිඳුවක්. ආපහු 1 දෙකෙන් බෙදුවොත් 1ට නෑ දෙකේව බිඳුවයි ඉතුරු වෙනවා එකක්. එහෙනම් යට ඉඳලා උඩට ද්විමේය සංඛ්‍යාව කියවන්නේ පහළ ඉඳලා උඩට. එහෙනම් 1.4යි 1 පාදයේ 2 කියලා දාමු. මෙන්න කට්ටිය පිළිතුරු. ඔන්න තවත් ලකුණු දෙකක් වැඩේ හරිනවා. 1.4යි 1 පාදයේ දක්වලා නැත්නම් වැරදි. හොඳයි. 2 කියලා ලියලා නැත්නම් කෙලින්ම හිතන්න දෙයක් නැහැ. කෙලින්ම වැරද්ද දාන්න. මෙන්න B කොටසේ රෝමාංක 1. B කොටසේ රෝමාංක 2ට ගියොත් B කොටසේ රෝමාංක 2ට ගියොත් දශමයේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ දශම සංඛ්‍යාවක් කරන්න කියන එක නෙවෙයි. දශමය කියලා කියන්නේ 10 පාදයට හරවන්න කියන එක. එහෙනම් මේ කියන සංඛ්‍යාව ටක් ගාලා 10 පාදයට හරවමු. ස්ථානීය අගයන් ටික ලියාගමු. වෙන වෙනම ස්ථානීය අගයන් ටික ලියාගමු. අග ඉලක්කමේ වටිනාකම 2 බිඳුවෙනි බලය. ඊළඟ ඉලක්කමේ වටිනාකම 2 පළවෙනි බලය. අනික 2 දෙවෙනි බලය. අනික ඇවිල්ලා 2 තුන්වෙනි බලය. අනික ඇවිල්ලා 2 හතරවෙනි බලය. එහෙනම් වටිනාකම් ලියාගත්තොත් 2 බිඳුව කියන්නේ 1යි. 2 පළවෙනි බලය කියන්නේ 2යි. 2 දෙවෙනි බලය 4යි. 2 තුන්වෙනි බලය කියන්නේ 8යි. 2 හතරවෙනි බලය කියන්නේ 16යි. එහෙමනම් 16 වටිනාකම් 1යි. 8 වටිනාකම් 1යි. ඊට අමතරව 2 වටිනාකම් 1යි. 1 වටිනාකම් 1යි. ඔක්කොම ටික එකතු කරොත් 27ක් කියලා එයි. 10 පාදේ නිසා පාදයේ දැක්වීම අවශ්‍ය නොවේ. උත්තරේ 27යි. මොන තවත් ලකුණු දෙකක් වැඩේ හරියට වෙලා තියෙනවා නම් මේ ඔක්කොම ඇවිත් අපේ පොඩි පන්තිවලදී හදපු වැඩ. ක්‍රමාංක 3 එකතු කිරීමක් සහ අඩු කිරීමක්. පළමුව එකතු කරලා ඉමු. 1.1ට 1.3යි බිඳුවයි 1.3ක් තියෙනවා. 1.1 බිඳුවයි 1.1 ඉස්සෙල්ලා එකතු කරන්නලු. ද්විමේය සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී නීතිය 1 1 10යි කියන එකයි 10න් එකක් අඩු කරොත් 1යි කියන එක. ඔව් මෙතන 10 කියලා කවුරු හරි කෙනෙක් 27 යටින් ලියලා තිබ්බට වැරදි නෑ. ඒක හරියි. ඒක අත්‍යවශ්‍ය නෑ. 1 1 10යි බිඳුව දානවා එකක් ඉතුරුයි. බිඳුවයි 1යි 1යි අර ඉතුරු වෙච්ච එකයි 10යි එකක් ඉතිරි. 1 බිඳුවයි 1යි අර ඉතුරු වෙච්ච එකයි 10යි එකක් ඉතිරි. 1 1 10යි අර ඉතුරු වෙච්ච එකයි 11යි 11න් එක දානවා එකක් ඉතිරි. 1යි අර ඉතිරි එකයි 10යි බිඳුව දානවා එකක් ඉතිරි. 1යි අර ඉතුරු වෙච්ච එකයි 10යි. එහෙනම් 1.1.3 පාදයේ දක්වලා නැත්නම් වැරදි. ඔන්න පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඉතින් අඩු කරන්නලු. කොච්චරක්ද? 1 බිඳුව. එහෙනම් දැන් අඩු කරන්නයි තියෙන්නේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ අලුත් ගෙදරින් ඉල්ලන් ආව 10න් එකක් අඩු කරොත් 1යි. මේ ගෙදර 1යි දැන් 1 එකක් ගියොත් බිඳුවයි. මේ ගෙදර බිඳුවයි. මේ ගෙදරත් බිඳුවයි. මේ ගෙදරත් බිඳුවයි. මේ ගෙදර 1 එහෙමම තියෙනවා. එහෙනම් 1.4යි 1 බිඳුව. පාදයේ ඇවිල්ලා 2. එකතු කිරීම හරියට වෙලාද බලන්න. අඩු කිරීම හරියට වෙලාද බලන්න. එකතු කිරීම හරිය නම් 1 ලකුණයි. අඩු කිරීම හරිය නම් තව 1 ලකුණයි.
ඔන්න 9 වසර වීමේ සංඛ්‍යා කොටස. අපේ දෙවෙනි පාඩම පළමු වාරයේ 9 වසර. හොඳයි ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. ඔව් දෙක කියලා විතරක් කිව්වර කමක් නැහැ. ඔව් එහෙම විශේෂ ක්‍රමයක් දෙවි අපිට ඉතින් නැහැ. එහෙමත් බෑ අපිට රමින් පරිමාව දැනගන්න නම් ඒ වාචනයේ දිග පළල උස තුනම අවශ්‍යයි. ඒක ගැටලුවක් නෑ අවසානයේදීත් මේ එකම උත්තරේ එන්නේ. මුල්මනි ප්‍රශ්න නැවත කියන්නේ. හරි බිනෝක 9 වසර දෙවෙනි පාඩම නැවත හොඳින් බලා ගන්න නීති ටික බිනෝකට මතක නැතුව ඇති. ඒකයි වැරදිලා ඇත්තේ. ඔව් දුර්මිනි ප්‍රශ්න ගොඩාක් ආවා. ඔව් ගොඩක් පිට ඒක අපිට පරිමාව ඒත් එක්කම වර්ගඵල ගැටලුවලදී තමයි ලැබෙන්නේ. කුලකවලදී ඒක මීට වඩා වෙනස් දෙයක් තමයි තියෙන්නේ. කුලක පාඩමේදී එන කතාවයි මේකයි ටිකක් වෙනස්. හරි. මෙතනදී වෙන අර්ථය එන්නේ. මෙතනදී තිබ්බ ප්‍රමාණය සහ දැන් තියෙන ප්‍රමාණය ඒවා වෙනස්. අරකදී වෙනස්ම කතාවක් තියෙනවා. හරි සතුටුදායකයි සමහර කට්ටිය 10ම අරගෙන තියෙනවා. දැන් මට හිතෙන්නේ බිනුකට මතක නැතුව ඇති 1 1 එකතු කරොත් 10යි කියන එක 10න් එකක් අඩු කරොත් 1යි කියන එක අන්නේ කතා ටික අමතක කරලා ඇති බිනුක. ඒක තමයි බිනුකට අන්තිම ගාන අමාරුයි වගේ හිතෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න මේ එකෙනෙක් එහා පැත්තට යද්දී 10ක් වෙනවා. ඒකෙන් එකක් මේ ගෙදරට ගියාම ඒ ගෙදර 10ක් වෙලා මේ ගෙදර කීයක් වෙනවද? 9ක් වෙන්නේ. අපේ සාමාන්‍ය අඩු කිරීමෙන් නම් 9යි කියනවා. නමුත් මේකෙදි 9 කියන්න බෑ. මේකෙදි කියන්නේ බිනුක 1යි කියලා. ඒ නිසා තමයි එකෙන් එකක් අඩු කරාම මෙතන බිඳුවක් වුනේ. බිනුක දාලා ඇතිනේ මෙතන එකක් කියලා. ඒකනේ බිනුකගේ වැරද්ද වෙලා ඇත්තේ නේද? මෙතන බිනුක දාලා ඇති 1යි කියලා. එතන එක නෙවෙයි බිඳුවයි එන්නේ. මං හරි නේද? එතන තමයි බිනුක වරද්දන් ඇත්තේ. අපේ ගුණ තිලක මොකෝ තාත්තේ. හරිද? හොඳයි ගොඩක් කට්ටිය 9 ඒත් එක්කම 10 වගේ ලකුණු ප්‍රමාණ අරගෙන නැහැ. ඔක්මල වගේ 8 6 7 වගේ තමයි තියෙන්නේ. හොඳයි බියඳු සතුටුදායකයි. හොඳයි අපි යන්න බලන්න තුන්වෙනි කතාවට එහෙමනම්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපේ බීජ ගණිතයේ කොටසෙන් අපිට තියෙන්නේ. මේක නම් ඉතින් අපේ කට්ටියට වරදින්න බෑ. මෙන්න මේක තමයි අඩුපාඩුවක් තියලා මම නිවැරදි කිරීමක් කරේ. මෙන්න මෙතනට දෙකක් දාන්න කිව්වා. මේක වර්ගායතයක්. පළවෙනි එකේ සාධක වෙන් කිරීමක් බලන්නකෝ සාධක වෙන් කිරීම කට්ටිය හරියට කරගත්තද කියලා. මේකේ අපිට රෝමාංක 1 8 ඍණ 2x වර්ගය පොදු සාධකයක් විදිහට දෙක ගන්න පුළුවන්. ඒ අනුව ඉතුරු වෙනවා 4 ඍණ x වර්ගය. ගොඩක් කට්ටිය මෙතනින් නතර වෙලා ඇති. නතර වෙන්න බෑ. වරහන දිහා හොඳට බැලුවොත් 4 ලියන්න පුළුවන් නේ අපිට 2 වර්ගය කියලා. එහෙනම් දැන් ඕගොල්ලෝ මේ වරහන් තුල දෙයක් දකින්න ඕනේ. මොකක්ද? වර්ග දෙකක අන්තරයක් දකින්න ඕනේ. එහෙනම් මේ වරහන නැවත පැටව ගන්නවා. වර්ග ටික හිතෙන් අමතක කරොත් 2 ඍණ x ඒකම ලියනවා තව වරහනක් ඇරලා. හැබැයි එකක ඍණ අනික ධන. එකක ඍණ අනික ධන. මෙන්න මේ විදිහට. ඊළඟ එක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. එහෙනම් ඒකේ සාධක කඩන්නේ කොහොමද?
මුලින්ම අගපදයේ මුල් පදයෙන් ගුණ කරගත්තා. මෙතන සංගුණක 1. එහෙනම් 1 වරක් 30 30යි ධන 30යි. ඒ කියන්නේ එකතුවකින් මැද පදේ හදන්න ඕනේ. එහෙනම් 30 හදන්න පුළුවන් 6 වරක් 5 3 වරක් 10යි. ඉතින් එකතුවකින් මැද පදේ හදන්න. එහෙනම් ගැලපෙන්නේ 6යි 5යි. 6යි 5යි පාවිච්චි කරලා අපිට පුළුවන් එහෙමනම් 11ක් හදන්න. හැදෙන්න ඕනේ ඍණ 11ක්. එහෙනම් බලන්නකො මම ලියන විදිය 6යි 5යි. ඍණ 6යි x ඍණ 5යි x. එතකොට තමයි ඍණ 11යි x හැදෙන්නේ. එහෙනම් පළවෙනි ජෝඩුවෙන් x ගත්තා එළියට. එහෙනම් ඉතුරුයි x ඍණ 6ක්. ඊළඟ ජෝඩුව සලකලා මුල් පදේ ලකුණ ඍණ ගත්ත එළියට. දෙන්නවම 5න් බෙදන්න පුළුවන්. 5 ගත්තා. එහෙනම් x ඍණ 6. x ඍණ 6 x ඍණ 6 පොදුයි කුට්ටිය පිටින් ගත්ත එළියට. ඉතුරු වෙනවා මෙතනින් x මෙතනින් ඍණ 5. මේ වරහන් දෙක මාරු වුණයි කියලා කිසි වැරද්දක් නැහැ. ඔයගොල්ලන්ගේ පිළිතුර හරි. ඔන්න බලන්නකෝ මුල් කොටස් දෙක සාධක යටතේ ලකුණු දෙක බැගින් වැඩේ හරිනම් ඔයගොල්ලන්ට තියෙනවා. ඊළඟ එක ද්විපද ප්‍රකාශනයක වර්ගායිතේ ඇත්තටම මේකේ තේරුම x ධන 2යි y ගෙම පැටවු දෙන්නේ. සමහරක් කට්ටිය ඉතින් ලියලා ඇති එකක ධන දාලා එකක ඍණ දාලා. තේම එහෙම දෙයක් කරලා ඇති මං හිතන්නේ. එකක ධන දාන්න නැති එකක ඍණ දාන්න. ඒ ඇවිල්ලා වර්ග දෙකක අන්තරේ සාධක වෙන තරක්. මේක වර්ග දෙකක අන්තරයක් නෙවෙයි. මේ ඇවිල්ලා හරියට නිකන් පහේ වර්ගෙ වගේ. ළමයි පහේ වර්ගය කියන එකේ තේරුම පහේම පැටවු දෙන්නේ කියන එක. ඒ වගේ තමයි මෙතන. මෙතනත් ඒ වගේ x ධන 2y ගේ සම්පූර්ණකයේ වර්ග කියන එකේ තේරුම මේ වගේම වරහන් දෙකක්. එහෙම නේද? සමහර කට්ටිය ඉතින් වරද්දගෙන ඇති ඕක. එහෙම නේද? එහෙම වැරදිලා ඇති. එහෙනම් දැන් වරහන් ඉවත් කරමු. මුලින්ම x ගත්තා ඒකෙන් ගුණ කරා x ධන 2y. ඊළඟට ගත්ත ධන 2y. ආපහු සැරයක් x ධන 2y ගුණ කරා. එහෙනම් අපි වරහන් ඉවත් කරොත් x වර්ග ධන 4 2xy 2y ගුණ කිරීම x කියන්නේ 2xy 2y ගුණ කරොත් 4y වර්ගය. එහෙනම් මැද ජෝඩුව ගැලපෙනවා. එහෙනම් x වර්ග ධන 4xy ධන y වර්ග 4y වර්ග. හොඳයි. මනෝමෙන් ගන්නත් පුළුවන් ඉතින්. ඔන්න මං කට්ටියට ඔක්කොමලට ගත්තේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ හින්දායි ප්‍රසාරණය කරලාම පෙන්වන්නේ. කැමැත්තක් ඔයගලන්ට මනෝමෙන් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ඒක මනෝමෙන් ගන්න. හොඳයි සමගින් හොඳයි. තේම මොකද වැඩේ විනාශ කරගෙන නේද? ජිත්මි හොඳයි. බියඳු හොඳයි. මම ඉන්නකලක් මොදේ. හරි. ඊළඟ කාරණේ. හර්ෂණී හොඳයි. අයමි හොඳයි. ඊළඟට අපිට තියෙන ඊළඟ කොටස් දෙක නැවතත් සාධක දැනුම් භාවිතයෙන් සුළු කිරීමක්. හරි. සදේශ බලමු අපි කොහොමද C කොටස කරගන්නේ කියලා. ඒක අපිට කියනවා 17 වර්ගය ඍණ 3 වතාවක් 17 ධන 2. මේකෙදි අපි කට්ටිය සාධක දැනුම් භාවිතා කරේ කොහොමද? මේක නිකන් 17 වර්ගය ඍණ 3 වරක් 17. මම මොකද කරේ? 17 වෙනුවට දානවා 17 සමානයි x ලෙස ගනිමු. එතකොට බලන්නකො මොකද වෙන්නේ කියලා. 17 තියෙන තැනට x දැම්මාම එහෙනම් x ගේ වර්ගය ඍණ 3 ගුණ කිරීම 17 වෙනුවට x. එහෙනම් 3x ධන 2. ළමයි මේක නිකන් මොකක් වගේද එතකොට? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් නේද? දැන් ඉතින් අපිට තියෙන්නේ ඔකේ සාධක වෙන් කරන්න. අපි මේ 17 තියේදී සාධක පෙවුනේ නැතුණාට 17 වෙනුවට x කියලා දාගත්තට පස්සේ ඔයගලන්ට පේනවා සාධක කඩන්න පුළුවන් කියලා. එහෙනම් x වර්ග ඉස්සරහා එකනේ තියෙන්නේ සංගුණකේ. එහෙනම් එක ගුණ කරනවා පිටිපස්සේ ඉන්න කෙනාගෙන් 2යි ධනයි ධන. එකතුවකින් තමයි හැදෙන්න ඕනේ මැද පදේ. ඉතින් දෙක හදන්න පුළුවන් ක්‍රම දෙවරක් එක. 2යි එක එකතු කරලා 3ක් හදන්න පුළුවන්. හැබැයි ඍණ 3ක්. එහෙනම් ඍණ 2යි x ඍණ 1යි x මෙන්න මේ විදිහට. එහෙමනම් ඉතින් දැන්
සාධක කඩමු මුල් පද දෙක සලකලා එක්ස්පෝර්ට් වී ගත්ත එළියට x වෙන දෙක ඉතුරු වෙයි ඊළඟ ජෝඩුවේ මුල් පදේ ලකුණ ඍණ කවුරුත් ගන්න නැත්නම් එක තමා ගන්න ඕනේ මෙතන ධන මෙතන ඍණ එහෙනම් ධනයි ඍණයි සාධක වෙන් කරද්දි ඍණ වෙනවා එහෙනම් x වෙන දෙක කුට්ටිය පිටින් ගත්ත එළියට මෙතනින් x මෙතනින් ඍණ 1 මෙන්න මේ විදිහට එහෙමනම් දැන් නැවත මොකද කරන්නේ x සමානයි 17 නැවත ආදේශය නේද ඒක ආදේශ කරොත් x වෙනුවට 17 දාමු 17 අඩු කිරීම 2 17 අඩු කිරීම 1 එහෙනම් මෙතන 15යි මෙතන 16යි ගුණ කරොත් අපේ කට්ටිය මම හිතන්නේ එන්න ඕනේ 240ක් කියලා. ඔන්න අපේ ඊළඟ කොටස. ගොඩක් කට්ටිය ඒක නම් නෙවෙයි අරගෙන තිබ්බ උත්තරේ. ඔන්න තවත් ලකුණු දෙකක්. හරි ගස්ස ගන්න වර්ධුණු කට්ටිය. හොඳයි. ඒකත් ඒ විදිහට කරලා තියෙනවා. ඔයගලන්ට 17 සමානයි x ට කැමති නැත්නම් y කියලා දැම්මත් කමක් නැහැ. බියලු හොඳයි. අයිමි ඒක තන්දරේ හරි. බිනු මොකෝ තත්ත්වය හරිද? අමාය මොකෝ තත්ත්වේ වැඩි ටික සම්පූර්ණ කරගත්තද? සයුරි හොඳයි. මිහිත් මාද හැටලා ඉන්නවා. හොඳයි සතුටුදායකයි. උදාරි හරි බිනුක ඇතියන්තන් ඒක හරි කියලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඔන්න 8 වසර ආදේශයක් දාලා තියෙනවා. ආදේශයට ප්‍රථමයෙන් මම ඔයාලට කියලා තියෙන්නේ විහිදුවාලි වීම. ඉතින් මම ඔන්න පොඩි කාලේ වගේ මුලින්ම විහිදුවාලි යාගෙන ඉන්නම්. 5x ගේ තුන්වෙනි බලය කියන්නේ x කිම පැටව 3 දෙනෙක් කියන එක. අඩු කිරීම 7x වර්ගය කියන්නේ x ගේ පැටව දෙන්නේ. දැන් ආදේශ කරන්නම් x වෙනුවට ඍණ 2 ඍණ 7 වරක් x වෙනුවට ඍණ 2 එහෙමනම් අපි ඉතින් ගුණ කරොත් ඉස්සෙල්ලාම ඍණ ටික ගුණ කරන් ඉන්නකෝ ඍණ 2 ඍණ 2 ඍණ 2 ඒ ටික ගුණ කරොත් 2 2 4යි 4 2 8යි ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ එහෙනම් ඍණ 8යි ඍණ 8 ධන 5යි ගුණ කරොත් ඍණ 40යි මෙන්න මේ විදිහට මෙතන මුලින්ම ඍණ පද දෙක ගුණ කරන් ඉන්නම් ඍණ 2 ඍණ 2කින් ගුණ කරොත් ධන 4යි ධන 4 ඉස්සරහා තියෙන ඍණ 7ෙන් ගුණ කරොත් ඍණ 28යි. එහෙනම් ඍණ 40යි ඍණ 28යි කියන්නේ ඍණ 68යි. විශ්වාසයි ඕකේ ධන ඍණ අර්බුදයේ ඇති. ඔව් සමහර කට්ටිය 12යි කියලා දාලා තියෙනවා. මම දැනගත්තා. අනිවාර්යෙන් ඔතනත් අවුලක් කරගන්නවා කියලා. ඔතනත් කට්ටිය අවුලක් කරගෙන තියෙනවා කියලා. ඔන්න තවත් ලකුණු දෙකක්. ඍණ 68යි. කෞෂාන් සතුටුදායකයි. අයමි හොඳයි. දුල්මිනි මොකක් හරි අවුලක් කරගත්තා කියලා හිතෙනවා මට. වාශි 12යි කියලා දාලා ඇති සමහරක් විට. හොඳයි දේවශා දොන්න වීජ ගණිතයේ කොටස හරි සතුටුදායකයි. හරි හොඳයි වාශි එහෙමනම්. හොඳයි දුල්මිනි. අයිමි හොඳයි. සනූප හොඳයි. හරි ගොඩක් කට්ටිය ඒ කොටස නම් එනවා සම්පූර්ණ කරගෙන තියෙනවා. හොඳයි. ජිත්මි හොඳයි. ධර්මපාල හරි. සදීශ හොඳයි. අපි යන් බලන්න ඊළඟ කාරණේට එහෙමනම් ඔන්න බීජ ගණිතයේ කොටස හරි. හරි ඉරුණ හොඳයි එහෙමනම්. හරි ඔන්න ටිකක් විතර වෙනස් ආකාරයේ වට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. වෙනස් ආකාරයේ වට ප්‍රස්ථාරයක් ඔන්න. පළවෙනි එක මෙම තොරතුරු වලට අනුව හිස්තැන් වලට ගැලපෙන සංඛ්‍යා තෝරන්න. සංඛ්‍යා සොයා ලියන්නලු. එහෙනම් සිසුන් සංඛ්‍යාව 5ක් වෙද්දි කේන්ද්‍රික කෝණය. සිසුන් සංඛ්‍යාව 6ක් වෙද්දි කේන්ද්‍රික කෝණය. අපි දන්නවා සිසුන් සංඛ්‍යාව 15 නම් කෝණය කොච්චරද කියලා. එතනින් තමයි වැඩේ අල්ලන්න පටන් ගන්න. එහෙනම් මුලින්ම මම කියනවා සිසුන් ගණනයි කෝණයයි අතර සම්බන්ධය. සිසුන් ගණන 15ක් වෙනකොට කෝණය 180යි. කෝණය 180යි. එහෙනම් සිසුන් සංඛ්‍යාව 5ක් වෙනකොට කෝණය කොච්චරද? අපි දන්නේ නේ. අපි හිතමු ඒ කියලා. එහෙනම් ඉතින් මේ අනුලෝම සමානුපාත
හරස්මන්ති ගන්න පුළුවන්. එහෙනම් 15 ගුණ කිරීම a 5 ගුණ කිරීම 180. එහෙනම් 15යි a 5 ගුණ කිරීම 180. දෙවැත්තම 15න් බෙදමු. 5ට 15 කැපුණාම 3යි. 183න් බෙදුවොත් 60යි. මේක කෝණය. මෙන්න පළවෙනි කාරණය. ඒ විදිහටම ආපහු සැරයක් සිසුන් සංඛ්‍යාවයි කෝණය. සිසුන් සංඛ්‍යාව 6 නම් මුලින්ම අපිට දීලා තිබ්බේ සිසුන් සංඛ්‍යාව 15 ගාන. සිසුන් සංඛ්‍යාව 15 නම් කෝණය 180යි. සිසුන් සංඛ්‍යාව 6 නම් කෝණය දන්නේ නැහැ. ඒකට හරස්පන්ති දාලා හොයන්න පුළුවන්. 15 ගුණ කිරීම b 6 ගුණ කිරීම 80. එහෙනම් තුන්වර චක්‍රයෙන් 2යි, තුන්වර චක්‍රයෙන් 5යි, පස්වර චක්‍රයෙන් 1යි, මෙතනට 16යි. එහෙනම් b සමානයි අංශක 32යි. හරිද? මගේ අතින් වැරද්දක් වෙලා ඔව් 180 වෙන විදිහට දෙන්නවා. එහෙනම් 36යි. 36 කියන්නේ 72යි. හොඳයි. ඔයගොල්ලෝ කිව්වා හරි 72යි. අංශක 72යි. හරි. ඒ දෙකම දන්නවනම් තුන්වෙනි හිස්තැනට හතරවෙනි හිස්තැනට අදාළ කෝණය හොයාගන්න පුළුවන්. හරිද? අංශක 72යි කියන එක අපිට දීලා තියෙනවද? එහෙමද? අංශක 72 මන් දෙන්නේ නැහැ. දෙවශාත් 72 දීලා තිබ්බේ නැහැ. දීලා තිබ්බද? රූප සටහන තුල තියෙනවනේ. හරි. රූප සටහන තුල මෙන්න මෙතනත් පිළිඳු කියන වැරද්දක් තියෙනවලු. ඔව්. මෙතන 0.20යි කියලා එන්න ඕනේ. හරි. 0.20යි කියලා. හරි. එතන එන්න ඕනේ එහෙම. අවසානයේ එහෙමනම් මෙතන කෝණය අපිට හොයන්න පුළුවන්නේ ඔක්කොම කෝණේ 360ක් වෙන්න බෑ. එහෙනම් ඉතිරි ටිකනේ මෙතනට එන්න ඕනේ. එහෙනම් අංශක කීයක් වගේද එන්න ඕනේ? අංශක 48ක් නේද? මං හරිද? ඔව් අංශක 48ක්. ඒ අනුව සිසුන් සංඛ්‍යාව කීයක් එන්න ඕනද එතනට අදාළ? සිසුන් සංඛ්‍යාව 4ක් එන්න ඕන. හොඳයි. ඒ ටික වැඩේ හරියට ඇවිද්ද බලන්න. එහෙම ඇවිල්ලා නම් ලකුණු 1 බැගින් තියෙනවා. එම තොරතුරු අනුව වට ප්‍රස්ථාරය ඔන්න සම්පූර්ණ කරන්නලු. වට ප්‍රස්ථාරය ඇඳලා ඉවරයක් කරන්නලු. ඉතින් මොකද කියන්නේ? මෙතන 21යි 40යි අතර මේක 0.20යි අතර ඊට පස්සේ තව තියෙනවා 41යි 60යි. එතන අංශක 180. එහෙනම් මම මෙතන ඉඳලා 180 කෝණය අදගත්තොත් මෙන්න 180 කෝණය. අංශක 180. එතන ඉන්නේ කවුද? 41යි 60යි. එහෙනම් ඉතිරි වෙන්නේ 48ක් එලින්ම. එතන ඉන්නේ කවුද එහෙමනම්? 61යි 80. ඔන්න ඔය විදිය. ඔව් ගැටලුවක් නැහැ. හදන්න පුළුවන් ක්‍රම තුල්මනි ක්‍රම ගොඩක් තියෙනවා. කැමති විදියකට හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හරස්මන්ති දාලා කරන්න ඕනේ කියලා එකක් නැහැ. මේ හිස්තැන් ටික හරියට ඇවිල්ලා තියෙනවා නම් ඔන්න තව ලකුණු 4යි. ඊට අමතරව වටප්‍රස්ථාරය වැඩි හරියට සිද්ධ වෙලා නම් තව ලකුණු 2ක් වොන්න තියෙනවා.
දැන්ට ලකුණු 6ක් ඔන්න තියෙනවා. අවසාන කාරණය. මාස 6ක කාලයක් අභ්‍යාස කර පුහුණු කිරීමෙන් පසුව ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබීමේදී 0.20 21 40 සිටි සියලු සිසුන් 41 60 කණ්ඩායමට යනවා. ඊට අමතරව 41 60 හිටපු කට්ටියෙන් කොටසක් 5 දෙනෙක් 61 80 පන්තියේ හිටපු සියලු දෙනා අලුත් පන්තියකට යනවා 81 100 කියන ලකුණු සීමාවට. එතකොට ඔක්කොම දත්ත වෙනස් වෙනවා. එහෙනම් 41යි 60යි අතරට එන්න ඕනේ කොයි ටිකද? 0.20යි සහ 21යි 40යි අතර සිටි සියලු සිසුන්. එතකොට අපි දන්නවා ඔය කියන සීමා දෙකේ. ඔව් 0.20යි 21යි 40 අතර හිටපු ළමයි ප්‍රමාණය ඔක්කොම 11යි. ඒ 11ම යනවලු කොතනටද? 41 60ට. ඉතින් 41 60 කොච්චරක් හිටියද? 15ක් හිටියන්. ඒ 15ට අර 11 දෙනා එනවා. හැබැයි එතන හිටපු 5 දෙනෙක් එතනින් ඉදිරියට යනවා. එතනින් ඉදිරියට යනවා. එතකොට දැන් 41 60 ඔක්කොම කී දෙනෙක් ඉන්න ඕනේද? ඔව් මොකද හිතන්නේ? කොටසක් 5 දෙනෙක් යනවනේ. එතකොට මෙතන හිටපු 15ම නෑ 10යි තියෙන්නේ. එහෙනම් එතන 10යි අලුතෙන් ආපු 11යි. 21ක් වෙන්න ඕනේ. එහෙනම් පිළිතුර 21ක් වෙන්න ඕනේ. ඊට අමතරව 81 100 පන්තියට යනවනේ ඉතුරු ටික. ඉතුරු ටික යනවා 81 100 පන්තියට. එතන මොකද කියන්නේ? 81 100 පන්තියට යන්නේ කවුද? 81 100 පන්තියට යන්නේ අර කියන 61 80 ටිකේ හිටියනේ 4ක්. ඊට අමතරව මේ 15න් කොටසක් ආවන්නේ මේ පන්තියට. මේ 81 100 පන්තියට එන 81 100 පන්තියට එන්නේ කවුද? අර පැත්තෙන් ආපු කී දෙනාද? මෙතන ඉන්න 4 දෙනයි 60 41 60 හිටපු කොටසකුත් යනවා. 5 දෙනෙක් යනවලු. මෙතන හිටපු සියලු දෙනාම යනවා. එහෙනම් ඒ පන්තියේ ඉන්නේ දැන් කොච්චරක්ද කියලා කල්පනා කරලා බැලුවොත් දැන් මේ පන්තියේ ඉන්නේ කොච්චරක්ද කියලා ඒ අනුව 81 100 කණ්ඩායමට ඇතුළත් වෙන්න ඕනේ කී දෙනෙක්ද? 41 60 පන්තියේ හිටපු 5 දෙනයි ඊට අමතරව 61 80 හිටපු සියලු දෙනා 4යි. එතකොට ඔක්කොම කීයක් එන්න ඕනේද? 9ද 81 100 පන්තියේ ඉන්නේ 9ද? ඔව් නේද? අසුවෙන් 100 පන්තියේ ඉන්නේ 9 දෙනෙක් වෙනවා. අතනින් 4ක් එනවා, අතනින් 5ක් එනවා. එහෙනම් කේන්ද්‍රක කෝණය හොයන්න. හරි. අපිට දීලා තියෙන්නේ දැන් ඔක්කොම කී දෙනෙක් කියලාද? මෙතන 21යි, මෙතන 9යි. ඒවනේ. 41 60 කණ්ඩායමට අයත් සිසුන් සඳහා කෝණය හොයන්නනේ තියෙන්නේ. කේන්ද්‍රික කෝණය හොයන්නනේ තියෙන්නේ. මේ 41 60ටත් ඕනේ, අරකටත් ඕනේ. එහෙනම් මොකද කියන්නේ? මොකද එහෙනම් කට්ටිය කියන්නේ? 41 60 පන්තිය තුලට තමයි දැන් ආවේ අර කලින් හිටපු සෙට් එක. අර කලින් හිටපු සෙට් එකම එන්නේ මේ පන්තියට. මෙතන හිටපු 5 දෙනයි, මෙතන හිටපු 6 දෙනයි, ඊට අමතරව මෙතනින් 5 දෙනෙක් යනවා ඉතින්. හොඳේ.
5 දිනක් යනවා ඒ පන්තියේ. ඒ 5 දෙනා මේ 5 දෙනයි මේ 4 දෙනයි ඔක්කොම තමයි අතනට එන්නේ. ඒකෝට මෙතන 9ක් එනවා. හරිද? හරි. මොකද අපි කට්ටිය කියන්නේ. ඉතින් අපි සම්බන්ධතාවයකට ගියොත් මොකද හිතන්නේ? ඔව්. ඔක්කොම ළමයි ඉන්නවා 30ක්. ඔක්කොම ළමයි ඉන්නවා 30ක්. එහෙනම් මේ ළමයි 30 දෙනාව අපි නිරූපණය කරේ කෝණය කොච්චරකින්ද? 360කින්. එහෙනම් 21ක් පෙන්වුම් කරන්න අදාළ කෝණය. එහෙනම් 30 ගුණ කිරීම x 21 ගුණ කිරීම 360. දෙපසම 30න් බෙදුවොත් එහෙනම් බිඳුවක් කැපෙනවා. එතන 7යි එතන 3යි. එහෙනම් කෝණය අංශක 21 නම් ඔන්න 41 පන්තිය 41 60 ඉන්න පිරිස. එතකොට 81 100 පන්තිය ඇතුලේ ඉන්න ඕන කෝණය වෙන්න ඕනේ. එහෙමනම් 9 දෙනයි. එහෙනම් 360න් අතන කෝණය අඩු කරා නම් ලේසි. කොච්චරක් එන්න ඕනේද? අංශක 108. මෙන්න මේ කාරණය හරිනම් තවත් ලකුණු 4ක් තියෙනවා. ඒ ගානේ වටප්‍රස්ථාර ගැටලුවට අදාළව ලකුණු 10ම තියෙන කවුරු හරි ඉන්නවද බලන්නකෝ. සතුටුදායකයි. 10ම තියෙන පිරිසකුත් ඉන්නවා. හොඳයි. සමගින් තේම හොඳයි. සෛරි හොඳයි. ගොඩක් හොඳයි. ඔන්න වටප්‍රස්ථාර ගැටලුව. නැත්නම් හොඳයි. පස්වෙනි කාරණය ඔන්න තවත් කතාවක්. රෝමන්ක 1 අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. නිෂ්පාදන සමාගමක් කුඩයක් රුපියල් 276 බැගින් විකුණා 120ක ලාභයක් උපයනවා. එහෙනම් කුඩයක නිෂ්පාදන වියදම. එහෙනම් නිෂ්පාදන වියදම ඒකට ලාභයක් සම්බන්ධ කරලා තමයි විකුණන්නේ. කොච්චර ලාභයක්ද? 120ක්. ඒ කියන්නේ 100ක් නම් 20ක ලාභයක්. එහෙනම් විකුණන්නේ 120ට. එහෙනම් නිෂ්පාදන සමාගමක් කුඩයක් 276ට තමයි නිෂ්පාදනය කරන්නේ. එවනම් ඒකේ විකුණුම් මිල. අනුලෝම සමානුපාතක එවනම් 100 ගුණ කිරීම x 276 ගුණ කිරීම 120. දෙපසම 100ෙන් බෙදන්නම්. එයම එවනම් x නිෂ්පාදන වියදම. හරි. නිෂ්පාදන වියදම කොච්චරක් වෙනවද? ඔව්. බිඳුව කැපිලා ගියා. මෙතනට 5යි මෙතනට 6යි. 5යි කීයක් කියවිද? හරියට බෙදෙන්නේ නැද්ද මේක? එක බිඳුවකට එක බිඳුවක්. ඔව්. ඔව්. අපිට කීයක් කියවිද එහෙනම්? හොඳයි. මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවාද? ඔව් මටත් හිතෙනවා එතන පොඩි අවුලක් වෙලා වගේ. 276 ගුණ කිරීම 120යි 100 ගුණ කිරීම x.
පක්ෂ මධ්‍යයෙන් වෙච්ච වැරද්ද අපිට දීලා තියෙන්නේ 276 වගේම විකුණලා තියෙන්නේ. කට්ටිය ලොකු වැරද්දක් කරලා නිෂ්පාදන වියදම තමා හොයන්න ඕනේ. අපිට දීලා තියෙන්නේ භාණ්ඩේ විකුණුම් මිල. එහෙනම් ඒක ලොකු වැරද්දක්. අපිට දීලා තියෙන්නේ නිෂ්පාදන වියදම හොයන්න කියලා නේ. ඔව් ලොකු වැරද්දක්. අපිට දීලා තියෙන්නේ භාණ්ඩේ විකුණුම් මිල. විකුණුම් මිල තමයි දීලා තියෙන්නේ. විකුණුම් මිල කියනවා අපිට 276යි කිය. ප්‍රශ්නාර්ථය තමයි එහෙනම් නිෂ්පාදන වියදම. එහෙනම් x ගුණ කිරීම 120 100 ගුණ කිරීම 276. ඒකට 120 බෙදුණු එහෙනම් x සමානයි මේක සුළු කරොත් බිඳුව කැපෙනවා. මෙතනට 5යි මෙතනට 6යි. මේක 6යි ඉස්සරහට 6යි. එහෙනම් 230යි. ඔන්න එහෙමනම් පළවෙනි කාරණේ භාෂි හරි එහෙමනම් ඒක තමයි කාරණේ. ඔන්න නිෂ්පාදන වියදම. අපිට කියනවා ඔය කියන කුඩේ නිෂ්පාදනය කිරීමේදී අමුද්‍රව්‍ය සහ වැඩකුලිය අතර අනුපාතය 3:1යි. අමුද්‍රව්‍යයි වැඩකුලිය අනුපාතය 3:1යි. එහෙමනම් අමුද්‍රව්‍ය මිල හා වැඩකුලිය වෙන වෙනම සොයන්න. එහෙනම් අමුද්‍රව්‍ය කියන්නේ සම්පූර්ණ කොටස් ඔක්කොම 4ක් තියෙනවා. ඒකෙන් කොටස් 3ක්. ඉතින් සම්පූර්ණ නිෂ්පාදන වියදම 230යි. එහෙනම් ගන්න පුළුවන් අපිට මෙහෙම සම්බන්ධයක් කොටස් ඔක්කොම 4ක් තියෙනවා. ඒක තමයි කොච්චරක් වෙන්නේද සම්පූර්ණ නිෂ්පාදන වියදම. ඒ කිව්වේ 276. එහෙනම් කොටස් එකක් කියන්නේ 274න් බෙදුවොත් එක කොටසක් 64ක්. මෙතන 276 නෙවෙයි ඒක පැටලෙනවා. එතන යනවනේ 230. එහෙනම් 230 බෙදන්න ඕනේ 4න්. ඒ අනුව අපිට එනවා 230 4න් බෙදුවොත් 5යි 30ට 7යි 28ට 5යි. ඔව්. එක කොටසක වටිනාකම රුපියල් 57යි 750යි. ඒ අනුව අපිට පුළුවන් දැන් අමුද්‍රව්‍ය කොච්චරක් වෙනවද කියලා බලන්න. එහෙනම් 57යි 750 3ෙන් ගුණ කරන්න. එතකොට එනවා ඇති අපිට කොච්චරක්ද 172යි 750ක් කියලා. මෙන්න අමුද්‍රව්‍ය. ඒත් එක්කම වැඩකුලිය 57.5 කොටවල් එකක්. මෙන්න එහෙමනම් අමුද්‍රව්‍ය සහ වැඩකුලිය වෙන වෙනම හෙව්වා. සතරදායකයි වෙනනම් ක්‍රමාංක 3 අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. අමුද්‍රව්‍ය වල මිල 10%කින් අඩු වෙනවා. 10%කින් අඩු වෙනවා. 10%කින් අඩු වෙනවා කියන්නේ දැන් ඒකේ හරි මිල වෙන්නේ 90%. එහෙනම් නව අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන් අමුද්‍රව්‍ය වලට යනවා 172යි 750. ඒක දැන් 10%කින් අඩු වෙලා. ඒ කියන්නේ දැන් එහි වටිනාකම ඇත්තටම බැලුවොත් 100න් පංගු 90ක්. ඉන්නර විදියට කැපෙනවා.
අපිට නවක 45 හතරක් විතරුයි කට්ටායි 22 දෙකක් විතරුයි දශම ස්ථාන එකක් අයින් කරලා ආපහු 10ක් බෙදුවොත් අපිට ඒ විලමයි මේක 10න් බෙදන්නත් එක 155යි 125යි 9 අමුද්‍රව්‍ය 9 වැඩකුලිය වැඩකුලිය 120කින් වැඩි වුණා. කලින් වැඩකුලිය 57 50යි ඒක තිබ්බ ගානට වඩා තව 20ක් වැඩි වුණා. එහෙනම් අපි මේක ගුණ කරන්න ඕනේ 100න් 120. බින්දුව විතරක් කැපෙනවා. ඒ අනුව මෙතනින් කීයක් වෙනවද කියන්නකො බලන්න. මේක අපි ගුණ කරොත් 69ක් එනවයි කියලා කියනවා. ඔව්. එහෙනම් මුළු වියදම. එහෙනම් 9 මුළු වියදම. එහෙනම් මේක එකතු කරොත් රුපියල් අපිට ඒක කොච්චරක්ද එකතුව රුපියල් 200 හරිද බලන්නකෝ 224යි 725ක් වෙනවා. සත්‍යදායකයි ඒකයි වෙනවා නම් ලකුණු පටිපාටිය මෙහෙමයි. ලකුණු පටිපාටිය ඇවිල්ලා පළවෙනියටම මේක හොයලා නම් ලකුණු 2යි. මේක කොටස් දෙක හොයලා නම් තව ලකුණු 4ක්. මෙතන මෙන්න මේ කාරණා ටික හරිනම් ලකුණු 4ක්. එතන පස්වෙනි කාරණේ. මම හරිද මගේ උත්තරේ? අයි දැන් වැඩි පැහැදිලි වෙන්නේ මොකක්ද උනේ කියලා. දෙල්මිනි මොකක්ද? ගොඩක් කට්ටියට අපහැදිලිද දන්නේ නැහැ මම මේක ඇයි 100න් 120න් ගුණ කරේ කියලා. 100 කියන්නේ කලින් මිල 120 කියන්නේ නව මිල. එහෙනම් දැන් ඒක වැඩි වුණානේ. අරක අඩු වුණානේ. ඒ නිසා තමයි 100න් 90 වුනේ. කලින් 100ට 100ම තිබ්බ 10ක් අඩු වුණා කියන්නේ 190. කලින් 100ට 100ක් තිබ්බ දැන් හැබැයි 20කින් වැඩි වුණා. ඒ කියන්නේ 100ට 120යිද? හරි. සතුටුදායකයි වුණා. 10 සීමාව තුල ගොඩක් කට්ටිය ඉන්නවා මම හිතුවට වඩා. ඇයි මෙතන දෙව්ෂාත් 10න් බෙදන්නේ බෑ? බින්දුව කැපිලා එතන 10 ඉතුරු වෙනවනේ. ඒතර මේක වැඩි කරාම එන්නේ අපිට 1552යි 0.5 කියලා. ඒක 10න් බෙදුවෙ හින්දා තමයි මම දශම ස්ථාන දෙකක් අයින් කරේ. හරි? දශම ස්ථාන දෙකක් අයින් කරන්න හේතුව 10න් බෙදන්න තිබ්බනේ. ඒකයි හේතුව. යන්න එවනම් අද දවසේ අවසාන කාරණේට අවසාන කාරණේ ඇවිල්ලා නැවත ඔන්න භාග ගැටලුව බලමු 10 තියෙයිද කියලා මේ භාග ගැටලුව. හරි අපි කට්ටිය 10ම තියෙයිද කියලා බලමු මේ භාග ගැටලුව. අපිට කියනවා මෙහෙම වෙලෙන්දෙක් විකිණීම සඳහා මිලදීගත් අඹ වලින් පහෙන් එකක් මුල් දිනේම වික්කා. එහෙනම් මුල් දිනයේ පහෙන් එකක් වික්කා.
මුල් දින විකුණු ප්‍රමාණය ඇවිල්ලා එහෙමනම් පහෙන් එකක් විකුණලා ඉවරයි. ඒ කියන්නේ ඒකේ ව්‍යංගය තමයි ඔක්කොම මුලින් පහෙන් පහක් තියෙන්නේ නැති. හරිද? ඒකනේ ව්‍යංගය. පහෙන් පහක් තියෙන්නේ නැති. පළමු දවසේ පහෙන් එකක් විකුණලා තියෙනවා. එහෙනම් ඉතිරියනේ ඔන්න රෝමාංක 1 ප්‍රශ්නෙට උත්තරේ. පළමු දිනේ අවසානයේ ඉතිරි අඹ තොගය. ඔක්කොම පහෙන් පහක් තියෙන්නේ නැති. පහෙන් එකක් තමයි ඔන්න අපි පාවිච්චි කරලා තියෙන්නේ විකුණලා තියෙන්නේ. එහෙනම් ඉතිරිය පහෙන් 4යි. මෙතුක ඒක නම් හරි. රෝමාංක 2 දෙවෙනි දිනේ විකුණු ප්‍රමාණය. ඉතින් දෙවෙනි දිනේ විකුණන්නේ ඉතිරියෙන් දෙකෙන් එකක්. එතකොට ඉතිරියෙන් දෙකෙන් එකක් කියන්නේ මේක සුළු කරොත් පහෙන් පංගු දෙකක්. ඔන්න රෝමාංක 2. රෝමාංක 3 නරක් වූ අඹ ප්‍රමාණය මුළු තොගයෙන් කවර කොටසක් දැයි සොයා මුල් දිනයේදී මිලදීගත් අඹ ප්‍රමාණය සොයන්න. ඔන්න හොඳ ප්‍රශ්නයක්. ඉතින් අපිට කියනවනේ දෙවෙනි දිනේ දෙකෙන් එකක් නේ ඉතිරියෙන් දෙකෙන් එකක් නේ. තුන්වන දිනේදී අඹ ගෙඩි 20ක් නරක් වීම නිසා ඉවත දමන ලදී. එහෙනම් තුන්වන දිනේ අවසානයේදී ඉතිරි වූ අඹ ප්‍රමාණය වන මුළු අඹ තොගයෙන් 10න් 3ක් විකුණලා දානවලු. එහෙනම් අපි දන්නවා පළමු දින දෙක අවසානයේ පළමු දින දෙකේදී විකුණු මුළු ප්‍රමාණය පළවෙනි දවසේ පහෙන් එකක් නේ. දෙවෙනි දවසේ විකුණන්නේ පහෙන් දෙකක් නේ. ඒ කියන්නේ රෝමාංක 2 පිළිතුර. එහෙනම් පළමු දින දෙකේදී විකුණු ප්‍රමාණය වෙන්නේ පහෙන් 3යි. හරිද? එහෙනම් දැන් ඉතිරිය. එහෙනම් දැන් ඉතිරිය කියන්නේ ඔක්කොම පහෙන් පහක් තිබ්බනේ. පළමු දවස් දෙකේදී පහෙන් දෙකක් පාවිච්චි කරානේ. sorry පහෙන් 3ක් පාවිච්චි කරානේ. එහෙනම් දැන් ඉතිරි වෙන්නේ කොච්චරද? පහෙන් දෙක. එහෙම නේද? දවස් දෙකකට පස්සේ ඉතිරි වෙන්නේ පහෙන් දෙකක්. හැබැයි ඔය ඉතිරි වෙලා තියෙන ප්‍රමාණයෙන් ගෙඩි 20ක් නරක් වෙනවා. එතකොට මේ කියන ප්‍රමාණය තව අඩු වෙනවා. අඩු වෙලා ඉතුරු වෙන්නේ ඉතිරි ප්‍රමාණය වන 10න් පංගු 3ක්. ඒකේ ව්‍යංගයක් තියෙනවා පහෙන් දෙකක් තිබිලා ඒක 10න් 3ක් වෙනකන් අඩු වෙන්නේ ඇයි? අර නරක් වෙච්ච අඹ නිසා. එහෙනම් නරක් වූ අඹ කොටස. එහෙනම් නරක් වූ අඹ කොටස කියන්නේ ළමයි දින දෙකක් අවසානයේ ඔක්කොම තිබ්බනේ පහෙන් දෙකක්. හැබැයි ඊටත් පස්සේ ගෙඩි 20ක් නරක් වීම නිසා තුන්වන දිනේ අවසානයේදී ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරක්ද? 10න් 3ක්. එහෙනම් නරක් වූ ප්‍රමාණය කියන්නේ ඉතින් පහෙන් දෙකෙන් අඩු කරන්න 10න් 3ක්. මේක හරය සමාන කරන්න දෙකෙන් උඩත් එහෙමනම් දෙකෙන්. එහෙනම් ඇත්තටම නරක් වූ අඹ කොටස වෙලා තියෙන්නේ කොච්චරක්ද? 10න් 1. එහෙනම් මිලදීගත් මුළු අඹ ප්‍රමාණය කියන්නේ 10න් 10ක් නේ. මුළු අඹ ප්‍රමාණය කියන්නේ 10න් 10ක්. හරිද? 10න් 10ක් කියන්නේ මුළු අඹ ප්‍රමාණය කියන්නේ. ඉතින් අපි දන්නවා නරකුනේ 10න් එක කොටසක් ඒ කියන්නේ වෙන යම් විදියකින් ගෙඩි 20ක්. එහෙනම් මුළු අඹ ප්‍රමාණය කියන්නේ 10න් 10ක්. ඒ කියන්නේ 20 10ක්. එහෙනම් ගෙඩි 200ක්. ඉලදී අරගත්ත ගෙඩි ප්‍රමාණය ඇවිල්ලා ගෙඩි 200ක්. හරිද බලන්න උත්තර වෙනකම්. ඔව් සතුටුදායකයි අඹ ගෙඩි 200ක් එනවා. රෝමාංක 4 අපිට කියනවා ඊට පස්සේ ඔන්න අපිට කියනවා
අඹ ගෙඩියක් රුපියල් 20 බැගින් ගත් අතර. ඉතින් අඹ ගෙඩි 200ක් නේ. එහෙනම් ගත් මිල ගෙඩි 200ක් ගන්නවා එක ගෙඩියක් 20 ගන්න. එහෙනම් 20 ඒවා 200ක්. රුපියල් 4000ක්. විකුණුම් මිල ගෙඩි ඔක්කොම විකුණන්න බෑනේ. ගෙඩියක් 30 ගන්න ගෙඩි ඔක්කොම විකුණන්න බෑ. ගෙඩි 20ක් අපතේ යනවා. විකුණන්නේ 180යි එහෙම. ගෙඩි. එහෙනම් රුපියල් 5400. එහෙනම් වෙලෙන්දට ලාභයක් තමයි තියෙන්නේ. කොච්චර ලාභයක්? 5400න් 4000ක් අඩු කරන්න ඕනේ. එහෙනම් වෙලෙන්දගේ ලාභය 1400යි. එහෙනම් ලාභයේ ප්‍රතිශතයක් අහනවා. එහෙනම් ප්‍රතිශතය ගත්තේ කොහොමද? කොච්චරක් වියදම් කරාද කොච්චරක් ලාභ ලැබුවද? ලාභය නම් 1400යි. කොච්චරක් අපි වියදම් කරාද බඩු ගේන්න රුපියල් 4000. එහෙනම් 4000න් 1400 ප්‍රතිශතයක් කරන්න 100ෙන් ගුණ කරලා. බිඳු දෙකට බිඳු දෙකක් එක බිඳුවකට එක බිඳුවක් කැපිලා යාවි. ඒ අනුව එහෙමනම් ලාභයේ ප්‍රතිශතය ඒවි 135. ඒ කියන්නේ මුල් දිනේදී ගත්ත ප්‍රමාණය කියන්නේ නරක වෙන්න කලින් කියන එකනේ බුල්නේ. ඒකයි මුල් දිනේදී මිලදී ගත්ත ප්‍රමාණය කියන්නේ. අඹ ටික නරක වෙන්න කලින්. කියන්නේ මුලින්ම ගත්ත මුළු තොගේ කොච්චරක්ද කියන්නේ. මුළු තොගේ කොච්චරක්ද කියන්නේ. ඒකයි ඒ අපිට එහෙම අහලා තියෙන්නේ. ඒකේ ලකුණු ලබා දීම මෙහෙමයි. පළවෙනි කෑල්ල හරිනම් ලකුණු 2ක්. ඊළඟ කෑල්ල හරිනම් තව ලකුණු 2ක්. අඹ ගෙඩි 200 හොයලා නම් ලකුණු 3ක්. ප්‍රතිශතය හොයලා නම් තව ලකුණු 3ක්. බලන්න මේකේ ලකුණු 10න් තියෙන කට්ටිය ඉන්නවද කියලා. සතුටුදායකයි සීමිත පිරිසක් ඉන්නවා. හරි. තාමත් නරක වූ අඹ කොටස ගැන පැහැදීමක් නැත්නම් නැවත පැහැදිලි කරොත් නරක වූ අඹ කොටස කොහොමද ආවේ කියලා. දවස් දෙකක් අවසානයේ දැන් පළමු දවසේ 5න් 1යි දෙවෙනි දවසේ 5න් 2යි පාවිච්චි කරනවා කියන්නේ අඹ තොගෙන් 5න් 3ක් පාවිච්චි කළා. එතකොට දැන් ඉතිරි වෙලා තියෙන්නේ කොච්චරක්ද? තව 5න් 2ක්. තුන්වෙනි දවසේ මොකද වෙනවා කියන්නේ? ගෙඩි කීපයක් නරක වීම හේතුව නිසා ඒ ටික අයින් කරලා අන්තිමට ඉතුරු වන 10න් 3ක කියන ප්‍රමාණය තමයි විකුණන්නේ. 10න් 3ක ප්‍රමාණය තමයි විකුණන්නේ. ඒකේ තේරුම තමයි 5න් 2ක් තිබිලා තියෙනවනේ. අන්තිමට ඉතුරු වෙලා තියෙනවනේ. හැබැයි ඒ 5න් 2කින් අන්තිමට 10න් 3යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ නරක වෙලා ඉතුරු ටික. එහෙනම් ඒ ඉතුරු වෙච්ච ටික හොයන්න. නරක වෙච්ච ටික හොයන්න තමයි ඉතුරු වෙලා තිබ්බ 5න් 2කින් අඩු කරන්නේ. දැන් අවසානයේ අපිට ඉතුරු වෙන ප්‍රමාණය. ඒ කිව්වේ 10න් 3. ඒ අනුව 10න් 1. 10න් 1ක වටිනාකම 20 නම් මුළු වටිනාකම කියන්නේ 10න් 10. 20 10. හරි නේද? බලන්න දැන් ඔයගලන්ට පුළුවන් සමස්ත ලකුණු ප්‍රමාණය 60න් බලන්න. මොන අද දවසේ තුල අපි කතා කරපු වැදගත් භාග ගණන් දෙකක් අපිට අද දවසේ කතා කරන්න පුළුවන් වුණා. මේක සහ කලින් එක. ඒකේ වර්ගඵල පරිමිතිය ගැටලු. හොඳයි සතුටුදායකයි ලකුණු 50 ගණන් වල බහුතරයක් ඉන්නවා. සතුටුදායකයි 40 ගණන් වලක් තියෙනවා. හොඳයි වැඩිම ලකුණු මට පේන්නේ 58ක් 57ක් ලියඳු හොඳයි 56ක් ඉන්නවා සදීෂ හොඳයි 60 සීමාවට ගියපු කවුරුත් නැහැ වගේ මට හිතෙන්නේ හොඳයි ජිත්මි හොඳයි කාශි හොඳයි හොඳයි මේ දුක හොඳයි අයම හොඳයි මේ පේපර් එකට 50 ගානේ සීමාවට ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඒක ගැන සතුටුයි.
හරි. එහෙමනම් ඔන්න අදට වැඩේ මෙතනින් ඉවර කරන්නම්. හරි අපි අවසන් කරේ අද දවස තුල අපේ පේපර් එකේ 25 වෙනි පේපර් එක. හරි ඊළඟ සතියේ වෙනකොට 26 සම්පූර්ණ කරලා තියන්න. ඒත් එකම හෙට නෙවෙයි නැවත අපි සිකුරාදා රාත්‍රියේ හම්බ වෙනවා. අපේ සමීකරණ වල අවසාන කොටස ඉවරයක් කළා දාන්න. හරි එහෙනම් සුබ රාත්‍රියක් අදට වැඩේ නතර කරමු. සුබ රාත්‍රියක් කියවනම් හරි පරිස්සමෙන් ඉන්න කට්ටිය උත්සන්නයක් කොමලයි.